දෙරණ මාධ්‍යයට බෑ තව කෙනෙක් කියූ පළියට ඒක ඒ තිරේ දාන්න. වර්තමාන ජනාධිපතිතුමාගේ කැම්පේන් එක හැන්ඩල් කළේ දිලිත් ජයවීරද. මේකේ තියෙන අයිරණියක තියෙන්නේ ඒ පත්තරේ අරගෙන ඇවිල්ලා දෙරණේ උදේ පුවත්පත් එකේදී රැට ප්‍රවෘත්ති කියපු කෙනා කියවනවා මේක අනිත් පැත්ත. පැනිය දෙරණ ප්‍රමෝට් කරනවා නායා. හැබැයි ඒ වගේම තමයි දෙරණ අරුණ පත්තරේ ගත්තම දැඩි විවේචන එල්ල කරනවා. ඒතකොට මේක ඇවිල්ලා මොකක්ද මේ ඔබ මේ තියෙන එඩිටෝරියල් එකට අත ගහන්නේ නැහැ කියන එකද නැත්නම් මේක ඇවිල්ලා අර මාකට් දෙකම අර කලින් කිව්වා වගේ අල්ලන එකද? දැන් ධම්මික කියන කෙනා ඊට වැඩියේ වෙනස් පුරුෂ ලක්ෂණ තිබුණා නම් වෙනත් ඇඳුමක් ඇඳන හිටිය කැලේක ගහක් යට නම් කතා නොකර හිටිය නම් ධම්මික අර පෙරහැර එක ගිහිල්ලා කාලි මෑනියන් ගැන කෑ ගැහුවේ නැත්තම් සමහර විට මේක වෙන තැනක පොසිෂන් වෙන්න තිබුණා. ඒ බිහි වෙන පළවෙනි ව්‍යාපාරික ජනාධිපතිවරයා දිලිත් ජයවීරද. ට්‍රයල් එක දියුණු වුණේ කොහොමද? ට්‍රයල් එක දියුණු වුණේ අපි කිව්වා අපි මල්ටිනේෂනල් ඇඩ්වර්ටයිසින් කරන්නේ නැහැ කියලා. මම දානවා මෙන්න මේක දෙරණෙන් තමයි මම උපුටා ගත්තේ. මට ඒක මගේ Facebook ගිණුමේ දාන්න පුළුවන්ද? වැරදි දෙයක් නම්. බෑ. දාන්න පුළුවන්. ඒ දාන මොහොතේම තමන් වක්කීමක් ගන්නවා. මේ ෆේල් කියලා කියන කැම්පේන් එක ගන්නකො. මේක මැතිවරණයක් කිට්ටුවට ගෙනාවන කොන්සෙප්ට් එකක් හැටියට. බියුටිෆුල් කොන්සෙප්ට්. කැලණියෙන් මතුවන ණය හා ඔය මණි රක්කිත කියන නාගරාජයා මේව ඔක්කොම සංකල්ප. ලංකාවේ විශාලතම ඔන්ලයින් කැමරා ස්ටෝ එක කැමරා LK විදින් ගෙදර ඉන්න ඔයාට දැන් ඔයා කැමතිම කැමර එක ඔන්ලයින් ගිහිල්ලා තෝරලා ගෙදරටම ෆ්‍රී ඩිලිවර් කරන්න සූදානම්. ක්‍රෙඩිට් කාඩ් වලින් ටික ටික ගෙවන්නත් පුළුවන්. ප්‍රොඩක්ට්ස් 5000කට වඩා. ලෝකේ ජනප්‍රියම කැමරා සන්නාම එකම තැනකින් මිලදී ගන්න. ඔයා දැම්ම යන්න cameralk.com එකට. සම්පූර්ණ නම දිලිත් ජයවීර. උපන්ගම අඟුලුගහ. පාසල් ගියේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයට. ජීවිතේ පළමු රැකියාව පළමු රැකියාව රක්ෂණ නියෝජිතෙක්. රැකියාවල් කීයක් කරාද ඔබතුමා ඊට අමතරව? රැකියාවල් කියලා මේ වැටුපකට රැකියාවක් කරේ එකයි. මම අර IC ඩ්‍රග්ස් කියලා කොළඹ ෆාමසිටිකල් කම්පැනි එකක වැඩ කරා. ඒක තමයි පඩියක් හැටියට. හැබැයි මම රක්ෂණ නියෝජිතෙක් හැටියටත් ඉතින් ඍජුව මේ වක්‍රව ගත්තොත් ඒකත් ඉතින් රැකියාවක් තමයි. හැබැයි ඒකේ හම්බ වෙන්නේ ඉතින් කමිෂන් එකනේ. ඒ කොයි කාලෙද? මම ඇඩ්වාන්ස් ලෙවල් කරපු ගමන් නිකන් ඉන්නවනේ ඇඩ්වාන්ස් ලෙවල් කරලා එක්සෑම් කරපු ගමන් රිසල්ට්ස් එනකම්. පළවෙනි ව්‍යාපාරය? ඒක පළවෙනි ව්‍යාපාරෙත් තමයි එක අතකට බැලුවම ඒක තමයි ව්‍යාපාරය. මොකද ඉතින් රක්ෂණ නියෝජිතෙක් කියන එක ගිහිලා බිස්නස් යන්නේ. දැන් ඔබට තිබෙන ව්‍යාපාර? ඒ ව්‍යාපාර ගොන්නක් තියෙනවා. ඉතින් දැන් සමහරට මට අමතකත් වෙනවා පැටලෙනවා. ඉතින් විවිධ ශේෂ්ත්‍රවල 35ක් විතර 40ක් විතර ව්‍යාපාර තිබෙනවා. පවුලේ විස්තර? පවුලේ විස්තර ඉතින් මගේ අම්මයි තාත්තයි දෙන්නම රජේ රැකියාව කරේ. අම්මා ඇත්තටම ගුරුවරියක්. මේ සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් පිටරට, එක්කෙනෙක් මෙහි ඉන්නවා. එක්කෙනෙක් වෛද්‍යවරයෙක් ගුවන් හමුදාවේ. අනිත් දෙන්නගෙන් කෙනෙක් ඉංජිනේරුවෙක්, අනිත් එක්කෙනා මේ ඉන්වෙස්ට්මන්ට් බැංක කෙනෙක්. ඒ දෙනා බ්‍රිස්බේන් වල ඉන්නේ. ජීවිතේ ලැබපු ජයග්‍රහණයන්? නෑ මම ඔය සාම්ප්‍රදායික අර්ථයේ ජයග්‍රහණයන් ගැන මම එහෙම කතා කරන්න කැමති නෑ. ලොකුම ජයග්‍රහණය තමයි මට මෙහෙම හිතන්න මේ ලැබිච්ච මේ අවකාශය. මම හිතනවා එහෙම ඒක තමයි මේ වැඩේ තියෙන ලොකුම ජයග්‍රහණය කියලා. බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට දිලිත් ජයවීර මහත්මයා. බොහොම ස්තුතියි අපේ ඇරයුම පිළිගත්තට වැඩසටහනට සහභාගී වන්න. මට මේකට උත්තරයක් දෙන්න වැඩසටහන ආරම්භයේදීම දැන් මාධ්‍ය ආයතන තිබෙන. ඊට පස්සේ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් තිබෙන. කෝපරේට් බිස්නස් තියෙන. ඔබ ඇරෙන්න එවැනි කෙනෙක් වෙන ලංකාවේ ඉන්නවද? මේ ඔක්කොම එක පැකේජ් එකක් තියෙන කෙනෙක්? මම හිතන්නේ නෑ. ඔබ විතරයි. කොහොමද ඔහොම හිතන්න පුරුදුනේ? කොයි කාලෙද ඔය ටාගට් එක හිතන්න පුරුදුනේ? නෑ ලයිට් ඔයා දන්න විදිහට මම ඔය තැන් වල කියලාත් තියෙනවා ඒක. මම මෙහෙම ටාගට් එකකට ගිය මිනිහෙකුත් නේ. මම ටාගට් එකට යන්නෙත් නෑ. මම ඒක කිව්වේ ජයග්‍රහණයක් හැටියට මට හැමතිස්සෙම හිතෙන්නේ මම ජයග්‍රහණය කරා මට මේ හිතන්න ලැබීම ගැන. ඒක තමයි මේ හැම එකම තියෙන්නේ. හරි සාමාන්‍යයෙන් දැන් ඒ කියන්නේ මේක අවුරුදු 10 15ක වැඩක් නෙමෙයිනේ.
මීට අවුරුදු 30කට 35කට කලින් හිතපු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි කොහොමද දිලිත් ජයවීරට ඒ මොහොතේ එතන ඉඳලා මේ තින්කින් එක එන්නේ? නෑ ඒක මේ විදිහ එකක් නේ. ඇත්තම වගේ ප්‍රශ්නේ හරියටම හරි. කවදද උනේ කියලා අහන්නේ ඕක. ඒක හරියට එක්තරා මොහොතකදී දැනෙනවා මේ තමන් නිවන් දැක්කා වගේ දැනෙනවනේ. එතකොට මට ඕක දැනුනේ එක්තරා දවසක අපේ ඔය ඉස්කෝලේ තිබුණු සම්මන්ත්‍රණයකදී මහාචාර්ය නලින්ද සිල්වා දේශනයක් කරනකොට. එයා දැන් එතකොට මම හිටියේ මේ O levels කරලා සාමාන්‍ය O levels හොඳ ප්‍රතිඵල අහම ලොකු බලපෑමක් තියෙනනේ විද්‍යාව හෝ ගණිතය කරන්න කියලා. එතකොට ඒ කඩයිමේ ඉන්නකොට තමයි ඔය දේශනය කරේ. රත්නශ්‍රී විජේසිංහ මහත්තයා තමයි ඒක සංවිධානය කරේ. අපේ පුස්තකාලේ තිබුණේ. මට තාම මතකයි. ඒ දේශනේ නම විද්‍යාවේ කලාව. එතකොට මේ නලින් සිල්වා මහත්තයා කියනවා මේ විද්‍යාව කියන එක දියුණු වෙන්නේ නැහැ කලාව නොවෙන්න. මොකද විද්‍යාව කියන එක ඒ විදිහටම පිළිගත්තොත් ඒක එතනින් එහාට යන්නේ නැහෙනි. කලාව කියන්නේ මොකද්ද? අපූර්වත්වය දැකීම, අමුතුවෙන් හිතීම, අලුතෙන් හිතීම. එතකොට එයා කියනවා මේ විද්‍යාව ප්‍රගමණය වෙලා තින්නේ, විද්‍යාව ඉදිරියට ඇවිත් තියෙන්නේ මේ කලාව නිසා කියලා උදාහරණ ගොඩක් ගත්තා. උදාහරණයක් අරගෙන කිව්වා කොහොමද මේ කලාව තමයි විද්‍යාවට දියුණු වෙන්න උදව් කරේ කියලා. මට ඇත්තටම කවුරු හරි ඔය කියන ගමන් මාත් බලන් හිටියේ මේ ආර්ට් ක්ලාස් එකට යන්නත් ආසාවක් තිබුණා. ඒතර ඊට පස්සේ මම තීරණය කරා කොහොමත්ම මේ බලපෑම් තිබුණ ගෙදරින් මේ නීති පීඨයට යන්න. ඉතින් සමහරට මට ඔප්ෂන් එකක් තිබුණා. මට සයන්ස් කළත් නීති පීඨයට යන්න තිබුණා. මේ ආර්ට්ස් කළත් යන්න තිබුණා. ඉතින් මම මේ වෙලාවේ තීරණය කරා කලාව කරන්න. ඒ වෙලාවේදී ඒ නලින්ද සිල්වා මහතා කිව් කරුණු අතර තිබුණු එක කරුණක් තමයි අපි මේ බටහිර විදියට හිතන එක නවත්තන්න ඕන කියලා. එයා මුළු දේශනේ පුරාම ගියපු කාරණයක්. මේ බටහිර විදියට හිතන්න අපිට හිතන්න විදියක් නැහැ. වෙන කෙනෙක් හිතපු දෙයක් තමයි අපි මේ කරන්නේ. අපිට කරන්න කියලා දෙනවා අපි ඒක කරනවා. ඒතර කවදාකවත් අලුත් දෙයක් හිතන්න විදියක් නැහැ. දැන් උදාහරණයක් හැටියට අපේ එතුමාම ගන්න උදාහරණයක් තමයි අල එන්නේ පිටරටින්. පිටරට අල වලින් හදන්නේ මෑෂ් පොටේටෝස් හදනවා, චිප්ස් හදනවා. නමුත් අපේ ආච්චි ගාවට මේක එනකොට එයා එකෙන් හොද්දක් හදනවා. එයා දන්නේ ඉන්නල හොදි හදපු විදිහ. එතකොට මේක දේශීයකරණය කරගන්නවා අපි. නමුත් ඒ අලගෙඩියට ආච්චි කරපු දේ බටහිර ගණිතයට අපිට කරන්න බැරි වෙලා තියෙනවා. අපි ගණිතය ලෙසම පිළිගන්නවා. අපි හිතනවා ඒක තමයි අපි කියමු උදාහරණයක් හැටියට ප්‍රමේයයන් ගත්තොත් ඒ ප්‍රමේයන් ඒ විදිහටම අපි පිළි අරගෙන අපි බොහොම සතුටින් ඉන්නවා. නමුත් අපි ඒකට අභියෝග කරන්න සූදානම් නැහැ. ෆ්‍රේම් එක පනින්නේ නැහැ. මම හැමතිස්සෙම හොයාගෙන ගියා මේ දේශීය චින්තනය කියන මේ නිදහස් චින්තනය කියන්නේ මොකද්ද? කොහොමද මේකෙන් ගැලවෙන්නේ? ගැලවුණාම තමයි මේ අලුත් අදහස් එන්නේ. ඔය දන්නවද දැන් ට්‍රයඩ් එක පටන් ගන්නකොට දැන් අවුරුදු 28කට කලින් එතන 29කටත් කිට්ටු වෙනවා. ඒ කාලේ කිව්වා මෙච්චර තරඟකාරී ඇඩ්වර්ටයිසිං ඒජන්සිස් ගොඩක් තියෙන වෙලාවකනේ අපි පටන් ගත්තේ. ඒ වෙලාවෙත් අපි දැම්ම අපි දේශීය දැන්වීම් මේ දේශීය සන්නාම සඳහා පමණයි දැන්වීම් කරන්න කියලා. අපේ පොසිෂනින් ස්ට්‍රැටජි එක උනේත් ද ලෝකල් ඒජන්සි කියලා. මොකද අනිත් ඔක්කොම මල්ටිනේෂනල් ඒජන්සිස්. ඔක්කොම ලංකාවේ තිබුණු ඒජන්සිස් ටයිප් කරගෙන ගියා මල්ටිනේෂනල් කම්පනීස් එක්ක. අපි ගොඩක් පොඩි. අපි මේ 8 කාමරයක හිටියේ. ඒ වෙලාවෙත් අපි හිතුවේ නෑ මේක වෙන ඇන්ගල් එකක් අල්ල ගන්න ඕන. එතකොට අපි දැන් ට්‍රයඩ් එක දියුණුනේ කොහොමද? ට්‍රයඩ් එක දියුණුනේ අපි කිව්වා අපි මල්ටිනේෂනල් ඇඩ්වර්ටයිසිං කරන්නේ නැහැ කියලා. බහුජාතික සන්නාම ප්‍රවර්ධනය කරන්නේ අපි කරන්නේ දේශීය සන්නාම කියලා. ඒතර අපි පොඩි මේ පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ ඉඳලා රේන්කෝ වගේ එමරල්ඩ් ෂර්ට්ස් වගේ මේ පොඩි සන්නාමත් එක්ක අපි ඉස්සරහට ගියේ. හරි. ඒ කියන්නේ ඔබතුමා දැනුවත් අනිත් අය නොදැනුවත් ඔබතුමා අර කවුරුත් අල්ලපු නැති මාකට් එක දැල්ලුවේ. ඇත්ත වශයෙන්ම මේක මේ අවංකව කිව්වොත් ඒක ඇත්තටම මාකටිං ස්ට්‍රැටජි එකක්. හැබැයි මාකටිං ස්ට්‍රැටජි එකක් දානකොට
විශේෂයෙන්ම දැන් මේකට තියෙන්න ඕනේ කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් කොම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක්. දැන් කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක තමයි දැන් ලංකාවේ 86% දෙනා ක්ලියර්ලි සිංහලෙන් හිතන සිංහලෙන් ගනුදෙනු කරන සිංහල චිත්‍ර රූප වලින් පිරිච්ච මිනිස්සු. දැන් ඒ වෙලාවේ ලංකාවේ ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි එක තිබුණේ ඒ අනිත් පැත්තේ. ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි එකේ ඉංග්‍රීසියෙන් හිතලා සිංහල ඇඩ් එකට ට්‍රාන්ස්ලේෂන් එකයි දාන්නේ. හිතන්නේ ඉංග්‍රීසියෙන්. මේ කොළඹ කේන්ද්‍රීය සම්පූර්ණයෙන්ම කොළඹ කේන්ද්‍රීය ව්‍යාපාරයක්නේ. මොකද හේතුව මේ ඇඩ්වර්ටයිසිං කියන එක අපි අල්ලගත්තේ ඇමරිකන් ඇඩ්වර්ටයිසිං වලින්. මේ ඔය මෙඩිසන් ඇවනියු කියන ඒ බේස් වෙච්ච බටහිර සංකල්පය තමයි අපිට දැන්වීම් කරණය කියලා ඇඩ්වර්ටයිසිං කියලා ලංකාවේ තිබුණේ. එතකොටත් සාමාන්‍ය ඒජන්සිස් තිබුණා අවුරුදු 50ක් පිරිච්ච ඒජන්සිස්. මට මතකයි ග්‍රාන්ට් ඇඩ්වර්ටයිසිං කියන එක පස්සේ ග්‍රාන්ට් මැකෑන් එරික්සන් වුණා. මැකෑන් එරික්සන් එකත් එක්ක සම්බන්ධ වෙලා ඒවා අවුරුදු 50ක් විතර පරණ කම්පැනි. හැබැයි ඒගොල්ලා ඉංග්‍රීසියෙන් හිතලා තමයි සංකල්ප කරන්නේ. එතකොට ඉස්සර හිටියේ සිංහල ට්‍රාන්ස්ලේටර්ස්ලා. සිංහලෙන් හිතන ක්‍රියේටිව් ඩිරෙක්ටර්ස්ලා හිටියේ නැහැ. හිටියනම් හිටිය අවමයි. තිබුණත් ඒගොල්ලෝ හිටියත් ඒගොල්ලන්ට අර ඒජන්සියේ ලොකු තත්ත්වයක් නැහැ. නමුත් අපි ඒක වෙනස් අනිත් පැත්ත කරා. අපි කර දේ සිංහලෙන් හිතලා. සිංහලෙන් කොන්සෙප්ට් එක හිතලා සිංහල චිත්‍ර රූපම වෙන විදිහට ස්ක්‍රිප්ට් එක ලියලා අපි හිතනවා මේක කොහොමද ගමේ මිනිහට පේන්නේ කියලා. එතකොට මේ ඉන්ඩස්ට්‍රි එකේම ලොකු වෙනසක් වුණා. අපි මේ දැනුවත්ව කරාට වැඩිය නොදැනුවත්ව ඉන්ඩස්ට්‍රි එක වෙන පාරක යවුවා අපි. මම වැඩසටහන පටන් ගද්දිම කිව්වා වගේ ඔබතුමාට ටීවී තියෙනවා, රේඩියෝ තියෙනවා, පත්තර තියෙනවා. මම දැන් තාම නැත්තේ දමිළ ටීවී channel එකක් විතරයි මේ මොහොත වෙනකොට. ඉතින් එහා ඩිජිටල් බිස්නස් එක තියෙනවා, ඇඩ්වර්ටයිසින් තියෙනවා. දැන් අපි ලෝකයේ ඉන්න රිචස්ම කට්ටිය ගත්තොත් ඒගොල්ලන්ගේ දෛනික ජීවිතයේ බොහෝ වෙලාවට කට්ටිය අහනවා, බලනවා, අහන්න ආසයි. ලංකාවෙත් ඒ වගේ කිහිප දෙනෙක් අතර ඔබ ඉන්න කෙනෙක්. ඔබේ ඇත්තම ජීවිතයේ උදෑසන පටන් ගන්නෙ කොහොමද දැන්? සමහර කෙනෙක්ට කියනවා මම උදේම වතුර එකක් බීලා තමයි පටන් ගන්නෙ. ව්‍යාපාරිකයෙක් පැත්තෙන් කියනවා නෑ මම පටන් ගන්නෙ ලැප්ටොප් එකට තමයි මුලින්ම යන්නේ ඊමේල්ස් බලන්න. කොහොමද දිලිත් ජයවීර වැඩ පටන් ගන්නේ? මම නම් බොහොම සරල විදිහට පටන් ගන්නේ පේන්ට් එකක් බීලා මේ පටන් ගන්නේ. නෑ මම මගේ රූටින් එකේ තියෙනවා මම ජිම් එකට මගේ පොඩි ජිම් එකක් තියෙනවා ගෙදර. හැමදාම මම ජිම් එකට යනවා. ඒ දවස්වල නම් පැයක් කරා දැන් පැය දෙකක් විතර කරනවා. වයසත් එක්කද? නෑ නිදහස ලැබුණානේ දැන්. දැනට වැඩි. ඇත්තටම කොරෝනා එකත් එක්ක එක්ස්ටෙන්ඩ් කරා මේ. ඒක ඔබතුමා නිදහස්? ඔව් හොඳටම නිදහස්. කොහොමද මට නිදහස තිබුණා. දැන් නමුත් අර ඉස්සර මීටින්ග්ස් වැඩෙනවනේ. එතකොට එහෙම තමයි. ඊට පස්සේ ඉතින් මට එහෙම මම ඇත්තටම අකමැතිම දේ තමයි මේ ෂෙඩියුල්ස් මේ මීටිං මේ කියන්නේ මේ හරි වෙලාවට කරන්න ඒවට මම හරි අකමැතියි. මේ මට නිකන් ඒක හිතට වදයක්. ඒ කියන්නේ වෙලාවට වැඩ කරන්නේ නැහැ වගේ. වෙලාවට වැඩ කරන්නේ නැහැ කිව්වත් හරි. ඉතින් මගේ අනිත් මේ අපේ පවුලේ මේ ව්‍යාපාරික පවුලේ අය මාව දන්නේ මේ විදිහට වෙලාවට වැඩ කරන්නේ නැති කෙනෙක් හැටියට. මොකද හේතුව මේ මට හිතෙනවා ඒව තමයි ජීවිතේ බාධා කියලා. දැන් මට පුළුවන්කම ලැබෙන්න ඕන මේ වගේ ඇත්තටම මෙහෙ වගේ තත්වයකට ආවට පස්සෙත් පොඩ්ඩක් නිදහසේ යාළුවෙක් එක ටිකක් වැඩියෙන් කතා කරගෙන ඉඳලා ඔර්ලෝසුව බල බල ඉන්නේ නැතුව එතකොට මීටින් එකට ගියාම ඔර්ලෝසුව බල බල ඉන්නේ නැතුව පොඩ්ඩක් ඒ නිදහස භුක්ති විඳින්න ඕන කියලා. ඉතින් මම දවස ගත කරන්නේ ඔය විවිධ ආයතනත් එක්ක. ඇත්තටම අවම වෙලාවක් ගත කරන්නේ දෙරණත් එක්ක. ඔය ටීවී මාධ්‍ය ආයතනත් එක්ක. මොකද මම මේ පරිස්සමෙන් ගනුදෙනුව කරන නිසා. නමුත් මම අනිත් ගොඩක් සමාගම් වල එදිනෙදා වැඩ කටයුතු වලට නිර්මාණාත්මක දායකත්වය තමයි මම වැඩියම දෙන්නේ. මම කළමනාකරණ දායකත්වය දෙන මේ සමාගම් නැති තරම්. මොකද මම ඇත්තට මේ කළමනාකරණයට දෛනික කළමනාකරණයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මම හැමදාම බලන්නේ මොකද දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් ජෝර්ජ් ස්ටුවර්ට් එකේ ගත්තොත් කොහොමද මේ මොකද අලුතෙන් අපිට කරන්න පුළුවන්. මොන ටී එකද දාන්න පුළුවන්. කොයි විදිහද ටී එක දාන්නේ. එහෙම නැත්නම් දැන් අර දැන් මේ ළඟදී මේ ආందోලනයට පත් වුණු මේ ජිම් ඉක්විප්මන්ට් එක. දැන් මොකද කිව්වනේ අපි මේ ආණ්ඩුවට මොන බිස්නස් එක කරා දිලිත් ජයවීර ඉන්නවා කියලා. දැන් ඒක මම ඇත්තටම මේ ජිම් ඉක්විප්මන්ට් කතන්දරේ නම් මගේ ඔළුවට ආවේ. මම දැන් මේ දවස්වල ජිම් කර මේ කොරෝනා මේක තාවට පස්සේ හැමෝම මේ
තැනක හිර වුණානේ. ඉස්සර එළියට යන්න දැන් එන්නේ එළියට යන මිනිස්සු එළියටවත් යන්න බෑනේ. ඉතින් මම ඔහොම විතර කරනවා මං හිතුවා නෑ නෑ ඒකත් ගෙනල්ලා විකුණන්න හොඳයි නේද කියලා හිතලා ඒ කරේ. ලොකොට හිතලා නෙමෙයි. නමුත් මං හිතන්නේ හැමතිස්සෙම අලුත් අදහස්. දැන් මොනවද අලුතෙන් කරන්න පුළුවන්. ඉතින් කොහොමත් දැන් මට තියෙන මේ අර සමාගම ඇතුලේ අපේ මිතුරුයන්ගේ තියෙන මේ කතා සහෘදයන්ගේ තියෙන මේ කතාවත් එහෙමයි. කොයි වෙලේ මොන වගේ අයිඩියා එකක් අරන් ඉද දන්නේ නැහැ කියලා. ඉතින් මම අයිඩියා එකක් ආවොත් මට ඒක මම ආයිමත් රිසර්ච් කරලා බලන්නේ නැහැ. කෙලින්ම බැස්ස වැඩේට කරා. හරි. දැන් ඔබතුමාට මේ සිවිල් සමාජය ඇතුලේ වැඩිපුරම පවර් එක එන්නේ ටීවී දරනින්ද, රේඩියෝ වලින්ද, ඇඩ්වර්ටයිසිං වලින්ද, ඩිජිටල් වලින්ද, පත්තරෙන්ද? මම සිවිල් සමාජයේ පව එක විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. නෙමෙයි. මම සිවිල් සමාජයේ පව එක දකින්නේ බොහොම මේ බාල මානුෂික අවශ්‍යතාවයක් හැටියට මේ සිවිල් සමාජයේ පිළිගැනීමක් අවශ්‍යයි කියන එක ඉන්සිකියුරිටි. ඒ කියන්නේ Tamanට තියෙන මේ අර පොඩි නිකන් බයක් එක්ක එන එකක් නේ. සිවිල් බලය කියන එක අවශ්‍යයි කියන එක. මම එහෙම සිවිල් බලය මේ ආස්වාදයේ මේ විඳින කෙනෙක් නෙමෙයි. හැබැයි මේ ගමනේ සාර්ථකත්වයට එදිනෙදා සතුටට මේකට ගොඩක් ඍජුව මට එහෙම දායක වෙන්නේ ඇඩ්වර්ටයිසිං. මොකද හේතුව හැමතිස්සෙම අලුතෙන් චැලෙන්ජ් එකක් එනවනේ. හැම බ්‍රීෆ් එකක්ම චැලෙන්ජ් එකක් නේ. හැම ක්ලයන්ට් කෙනෙක්ගේ හැම බ්‍රීෆ් එකක්ම සම්පූර්ණයෙන් අලුතෙන් හිතන්න ඕනනේ. අලුත් කන්සෙප්ට් එක. අලුතෙන්ම හිතන්න ඕනේ. ඒක හිතනකොට අපි හිතේ තියෙන ඔක්කොම අයින් කරන්න ඕනේ. අයින් කළා අලුතෙන්ම හිතන්න ඕනේ. යන්නේ හිතනකොට ලැබෙන ආස්වාදය සහ හිතලා එන ප්‍රොඩක්ට් එකෙන් එන ආස්වාදය තමයි වැඩිම. ඒක විවාදයකින් තොරයි. කොහොමද ලංකාවේ මීඩියා බිස්නස් එක? දැන් ලංකාවේ මීඩියා බිස්නස් එක මම හිතන්නේ තාමත් තියෙන ප්‍රාථමික මේ ප්‍රයිමරි යුගයකනේ තාම තියෙන. තව ගොඩාක් දුර යන්න තියෙන මේ ව්‍යාපාරයක් මේක. විශේෂයෙන්ම සාම්ප්‍රදායිකව මේ පෞද්ගලික අංශයට යොමු වෙලා මම හිතන තාම අවුරුදු 30ක් විතර වෙන්නේ මේ අවස්ථාව ලැබිලා පෞද්ගලික අංශයට විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය භාවිතය. පත්‍ර නම් ඉස්සර තිබුණා පෞද්ගලිකව. නමුත් එතකොට තාම අපි මට පේන හැටියට අපේ මගේ තරඟකාරීන් හෝ එහෙම නැත්නම් සහෘදයන් හෝ මිතුරන් හෝ කිව්වොත් කියන්න පුළුවන් අපි මේක ඔක්කොම ඉගෙන ගන්නවා. මම හිතන්නේ ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. මොකද මාධ්‍ය භාවිතය පිළිබඳ දැන් මගේ පෞද්ගලික මතය නම් මාධ්‍ය භාවිතා කිරීමේදී හිමිකරුවා ඒ තුළ නොපෙනිය යුතුයි. හිමිකරුවාගේ මේ අදහස් මේ ඔයාගේ ටේස්ට් එක ඒක එසේ නොපෙනිය යුතුයි. නමුත් බොහෝ වෙලාවට අපි හිතනවනේ හිමිකාරීත්වය භාවිතා කරන්න හිතෙනවනේ මේ නාලිකාව රන් කරන්න. ඒක පොඩි ටෙම්ප්ටේෂන් එකක් තියෙනවනේ. ඉතින් ඒක එක ස්කේල් එක ගත්තොත් 0 ඉඳලා 10 කියන ස්කේල් එක ගත්තොත් මම ඇත්තේ 2 විතර. මගේ ඉතුරු මිත්‍රයෝ ඉන්නවා සමහරු 10ටම ගිහිල්ලා ඉන්නවා. ඒ අතරතුර ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒක දියුණු විය යුතුයි. තව ගොඩක් භාවිතේ. හැබැයි දැන් පත්තර යම් කාලයක දැන් මීට වසර කිහිපයකට කලින් පත්තර වැහිගෙන ගියාන් ලංකාවේ. දැන් එහෙම වැහෙනකොට දිලිත් ජයවීර අරුණ පත්‍රේ පටන් ගන්නවා. ඒකනේ මං කිව්වේ මට ඒක තමයි මගේ මට එන මේ ෆීලිං එකත් එක්ක එන්නේ. මම හිතනවා පත්තර කලාව වැහෙනවා කියලා මතයක් ඇති වෙන වෙලාවේදී අපිත් හිතනවා වැහෙනවා. ඔක්කොම කියනවා වැහෙනවා කියලා. කවුරුත් හිතුවේ නෑ ඇයි වැහෙනවා නම් වැහෙන්නේ කියලා. එතකොට සමහරු කියනවා මේ නව මාධ්‍ය ඩිජිටල් මීඩියා ඩිජිටල් නිසා Facebook නිසා. හැබැයි කවුරුත් හිතුවද පත්තරයක තියෙන හැපිනස් එක ගොඩක් වෙනස් කියලා අර චූටි ස්ක්‍රීන් එකේ මොන හරි බලනවට වැඩියි. ඒ ෆීලිං එක මොකද්ද? මේ බ්‍රෝඩ් ෂීට් කියන්නේ මොකද්ද? ඒක කොයි වගේ තැනකදීද මේ දැන් හැම මීඩියම් එකකටම තැනක් තියෙනවා. දැන් සිනමාවක් චිත්‍රපටිය බලන්න ගියාම තැනක් තියෙනවා. ඒ තැනත් එක්ක තමයි ආස්වාදය ලැබෙන්නේ. ඒකම ගෙදර ඇවිල්ලා ටීවී එකේ බැලුවම ඒ ආස්වාදය මෙන්නේ නැහැ. ඒ පුටුව නැහැ, ඒ අයිස් චොක්ස් නැහැ, ඒ ඉන්ටර්වල් එක නැහැ. ඒ ගෙදර ඉඳලා යන්නේ නැහැ. ගියාම වැඩේ ඉවර වෙලා එන ගමන් තැනක කාලා ඉන්නේ නැහැ. ඒකත් එක්කනේ පැකේජ් එකේ ඉන්නේ. පත්තරෙත් එහෙමයි. පත්තරේ කෝපි එක තේ එක උදේට නැගිට්ටම බලාපොරොත්තුවක් ඇතුව ගිහිල්ලා බලලා වාඩි වෙලා මේක රිලැක්සේෂන් එකක් එක්ක
ප්‍රවෘත්තිය දැන ගැනීම සඳහාම මිනිස්සු පත්තර බලනවා නම් චිත්‍රපටියක් බැලීම සඳහාම මිනිස්සු ටීවී බලනවා නම් එහෙනම් සිනමාව තියෙන්නත් බෑ. සිනමාව වැහින්න ඕන. සිනමාව වැහුන්නේ නැහැ ටීවී ආව කියලා. මට ඒ තොන පත්‍රය පිළිබඳ එක පත්‍රෙත් එක්ක නව පර්යේෂණාත්මක ප්‍රවේශයක් කරන්න ඕන කියලා. මං හිතන්නේ අපි ඒක හරියට තාම කරා ඇති කියලා. මොකද මේ තාම අපි පටන් ගන්න අවුරුදු 2ක් වුණෙත් නැහැ. මම විශ්වාස කරන්නේ ලංකාවේ පුවත්පත් කලාවට අලුත්ම මානයක් ගේන්න පුළුවන්. ඇයි දන්නවද? දැන් අර සාම්ප්‍රදායික විදිහට හිතන පත්‍ර සමාගම් කීපයක් ඉන්නේ. මට පේන්නේ නැහැ ඒගොල්ලෝ මේක රියල් කන්ටෙන්ට් එක තේරුම් ගත්තා කියලා. මේ මැනේජ්මන්ට් එක. හේතුව උදේට පත්‍රයක් ගන්න පුරුදු කරොත් හැබිට් එකක් කරන්න ඕනේ මේක. දැන් මිනිස්සු ගිහිල්ලා ටක් ගාලා නැගිටලා මේකේ ස්ක්‍රීන් එකේ ගහනවා වගේ මේක හැබිට් එක දැන් ෆෝම් කරන්න ඕනේ. මේක ගිහිල්ලා තින්නේ. හැබැයි ඒක මේ ෆෝන් එක කරන්න පුළුවන්ද? ෆෝන් එකත් එක කරන්න බෑනේ. ෆෝන් එකේ කරන්න පුළුවන්. අද දෙරණ ඇලර්ට් එකක් යවන්න පුළුවන්. ඒකත් නිවුස් එක තමයි. හැබැයි ඒක කියනවා 160 characters වලින් කියනවා පණිවිඩය. හැබැයි මිනිහා සතුටුයි දෙයකට නෑ. එයාට ඕන ඉතුරු ටිකක් දැනගන්න. එයා ටීවී එක බලනවා. ටීවී එකේ අපේ නිවුස් කන්ටෙන්ට් එක තියෙන්නේ 20 minutes 20-25 minutes. ඔය half an hour එකේ ඇඩ්ස් එක ගැලෙව්වම. ඒතකොට හැම කතාවක්ම අඩුම ගානේ වැඩිම ගානේ ගත්තොත් විනාඩි දෙකක් දෙන්න පුළුවන්. විනාඩි 3ක් දෙන්න පුළුවන්. නමුත් අර මුළු කතාවම කොහෙන්ද කියවගන්නේ දැන්? ඒක ඇවිල්ලා අර පොඩි කාලේ අපේ ආච්චිලා සීලාගෙන් කතා අහපු જાතියක් නිසාද? නෑ අපිට සරි අපි කතාවලට ආසයිනේ කොහොමත්. කතාවට ආසයි, ඒ විස්තරයට ආසයි. ඇත්තටම අතිශයෝක්තියත් අපි විඳිනවනේ. මේක ටිකක් අර අතින් දාලා ලියපු කතාවට ආසයි. නමුත් මේ දැන් පත්‍රකාරයෝ මම මේ වරදක් කියනව නෙමෙයි. දැන් මම මේ පත්තරේ පටන් ගත්තට පස්සේ තමයි තේරුනේ පත්තරවල වැඩ කරන අයට අවම වටුප්. අවම පහසුකම්. එතකොට මේකට හොඳ මිනිස්සු එන්නේ නැතුව ඇති පහුගිය කාලේ. වැඩක් බලන්න පුළුවන් මිනිස්සු ඕගොල්ලෝ වගේ පත්තරේට එන්න තිබුණා ටීවී එකට නොගිහින් අපි හොඳ ඇට්‍රැක්ටිව් පැකේජ් එකක් දුන්නා නම්. ඒතකොට මේගොල්ලෝ ඔක්කොම හැලිලා අන්තිමට පත්තරේ ඉතුරු වෙනවා නිකන් වෙන මුකුත්ම කරගන්න බැරි පිරිසක්. එහෙම නෙමෙයි. දැන් අපි මේක අර විදිහටම නිකන් සෙක්සි කරලා ගන්න ඕන වැඩේ. පත්තරේ කියන එකත් අර දැන් පත්තරකාරයාගේ කලිසමේ ෂර්ට් එකේ ඉඳලා ටීවී කාර්යයට වැඩිය වෙනස් නේ මාධ්‍යවේදියාගේ. මොකද උට පඩිත් නෑ, වාහනත් නෑ, මුකුත් නෑ. දැන් මේක අපි වෙනස් කරලා හොඳ මිනිස්සු අරගෙන කන්ටෙන්ට් එන්ගේජ්මන්ට්. මේකේ තියරි එක මුකුත් නෙමෙයි. කොච්චර දුරට ආකර්ෂණය කරන්න පුළුවන් කන්ටෙන්ට් එකක් නිර්මාණය කරලා ඔයාව දැහ ගන්නවද කියන එකනේ. ඔයාව දැහ ගන්න ඕන මම. උදේට පත්‍රේ නිකන් හරි අවල දවස් දෙක තුනක් ඔයා දැහ ගන්න ඕන. ඊට පස්සේ ඔයාට පුරුදු කරන්න ඕන නිකන් තේක බොන්න බෑ. පත්‍රේ තියෙනකොට තමයි තේක වීලා අර උදේ සැන ෆීලිං එක එන්නේ. ඒක තමයි කතන්දරේ. දැන් ඔබතුමා විශේෂයෙන්ම මේ නවමාධ්‍යත් එක්ක ඉන්න කෙනෙක් හැට දැන් හැරස්මන්ට් බුලින් ගත්තොත් මේ නවමාධ්‍යත් එක්ක තියෙනවා. දැන් ඔබතුමාටත් එවැනි අත්දැකීම් තිබෙනවා. දැන් එක අවස්ථාවක ඔබ Twitter එකේ මේ සම්බන්ධයෙන් letter of demand එකක් පවා යවනවා. දැන් මේ බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මේ සම්බන්ධයෙන් නව නීති එන්න ඕනේ. මේක වෙනස් වෙන්න ඕනේ. කොතනද ඔබ ඉන්නේ? දිලිත් ජයවීර කොතනද ඉන්නේ? නෑ ඒකේ හරි. නැත්නම් අපි මේ පාවිච්චි කරන විදිය වැරදිද? නෑ මම පුද්ගලිකව හිතන්නේ නිදහස කියන එක තමයි මේ මානව මේ වර්ගයාගේ මූලිකම ප්‍රාථමිකම අවශ්‍යතාවය නිදහස. මං හිතනවා ඒ කොහොම කිව්වත් කෑමට බීමටත් වැඩිය මේ නිදහස අපි ඉල්ලනවා. කෑම නැතුව උනත් ඉඳී නිදහස තියෙනවා නම් ටික වෙලාවක් කවුරු හරි. හැබැයි කෑම දුන්නත් නිදහස නැති වුණොත් හරිම අපහසුතාවයකට අප්‍රසන්නභාවයකට දුකට පත් වෙනවා. ඉතින් මේ නිදහස කියන එක තමයි මේකේ මේ සර්වත්‍ර කුලකය. මේකේ ලොකු එක. ඒක ඇතුළේ තමයි ඉතුරු දේවල් වෙන්නේ. හැබැයි මේ නිදහස කියන එකේ තියෙන thin line එක මේ තියෙන මේ සියුම් එක තමයි මගේ නිදහස හා ඔබේ නිදහස. දැන් මටත් නිදහසක් තියෙනවා, ඔබටත් නිදහසක් තියෙනවා. ඔබට මට පුළුවන් ඔබට පරිභව කරන්නට, දොස් කියන්නට. හැබැයි ඒකේ සීමාවක් තියෙනවා. මොකද ඔබටත් නිදහසක් තියෙනවා. එතකොට මේකේ ෆන්ඩමෙන්ටලි මේක ගත්තොත් මේකේ මේ මූලය තමයි
නිදහස භාවිතා කිරීමේදී අනන්‍යතාවය කියන එක. මට පුළුවන් වෙන්න ඕන ඔයාට බනින්න. ඒක මගේ නිදහස. ඒ වගේම ඔයාට පුළුවන් වෙන්න ඕන මට බනින්න. හැබැයි ඔයා මේ කොහේ හරි තැනක මේ හැංගිලා කළුවරේ මට පේන්නේ නැතුව ඔයා කුණුහරුපෙන් බැනලා යනවා. ඒතර මට ඔයා පේන්නේ නැහැ. මම දන්නේ නැහැ කවුද කියලා. සමහර දැන් තියෙන ප්‍රොෆයිල් එකේ ඇත්තම නෙමෙයි ගස් ගල් මල් අන්න එක තමයි මම කියන්න හදන්නේ. මම හිතන්නේ මේක පාලනය කළ යුතුයි කියලා ඒ නිදහස නැති කරන්න නරකයි. මොකද මිනිස්සුන්ට තියෙන්න ඕන අල්ලපු ගෙදර මිනිහට බනින්න නිදහසක් තියෙන්න බෑ. ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ මිනිස්සු දෙන්නගේ අතර ගනුදෙනුවක් වෙන්න ඕන. නැතුව මේ ගෝණියක් දාගෙන ඇවිල්ලා ගහලා යන්න බෑ. මට පුළුවන් වෙන්න ඕන ඔයාට ගහන්න. ඔයාටත් පුළුවන් වෙන්න මට ගහන්න. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයා ගැහුවම පොලිසිය යන්න. ඔයාට නඩු දාන්න. ඒවනේ මේකේ තියෙන සීමා. එතකොට නමුත් අර රවුම ඇතුලේ මොකක් හරි මේ පූසෙක්ගේ පින්තූරයක් දාලා කාට හරි ගිල් පරිභව කරගෙන ගියාම මේ සමාජයේ තියෙන අර නිදහස පිළිබඳ ප්‍රශ්නේ මේ කැඩෙනවා. එතකොට ඒකට ප්‍රතිචාර දක්වන්න ගන්නවා. එතකොට මේ නොහඳුනනා පුද්ගලෙක් කියන සංකල්පය අයින් කරන්න ඕනේ. මම හිතනවා මගේ යෝජනාව නම් සරල යෝජනාව නම් සියලු දෙනා තමා හැටියට පෙනී සිටීමට බල කරන මොකක් හරි නීතියක් තියෙන්න ඕන. නීතියක් හෝ රීතියක්. ඒක සමහරට සමාගම් විසින් ගෙනෙන්න ඕන. එහෙම නැත්නම් රටක නීතිය විසින් ගෙන්න ඕන. එහෙම නොවුනොත් මේ අපි මේ විඳින අපි මේ පාවිච්චි කරන නව මාධ්‍ය අවකාශය අපි බලාපොරොත්තු වුණාට කලින් නැති වෙලා යන්න පුළුවන්. මට මේකටත් උත්තරයක් ඕන විශේෂයෙන්ම ඔබතුමා මීඩියා ඕන කෙනෙක් සහ සමාජ මාධ්‍ය අයිඩියා හෙල් ගත්තොත් එතන තියෙන ලොකු සමාජ මාධ්‍ය වටපිටාවක් තිබෙනවා. දැන් මේ සමාජ මාධ්‍ය තුල අපි Facebook ගන්න. Facebook එකේ තියෙනවනේ ගොඩක් අයට කෙනෙක්ට කියන්න පුළුවන් නෑ මේක මම නෙමෙයි දැන් මම මේක ෂෙයා කරා විතරයි. නැත්තම් මේක වෙන තැනක තිබ්බ දෙයක්. සහ අපි දකින ඕනතරම් මේ විවිධ වචන වලින් අපහාස කරනවා මේ දේවල් තියෙනවා. කොහොමද ඔබතුමාට තියෙන අත්දැකීම් එක්ක මෙහෙම මේ අපහාස කිරීම වලට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ලංකාවේ තියෙනවද? එවැනි අවස්ථාවන් සිදු වෙලා තියෙනවද? නෑ ලංකාවේ අපහාස නීතිය මේ හරිම සරලයි. ඒ අපහාස නීතිය තියෙනවා. අපහාස නීතියට ඔය කියන්නා වූ නවමාධ්‍යත් සියලුම අපහාස නීතියට යටත්. නමුත් මං හිතන්නේ කවුරුත් එක ගොඩක් දුර හිතලා ඒක භාවිතා කරනවා කියලා. ඒ කියන්නේ දැනුවත් නැද්ද? දැනුවත් නැහැ. දැනුවත් අය හිතනවා ඒක මේ ගොඩක් මේ කාලය යන වැඩක් වෙලාව වැය වෙන වැඩක් නිසා සමහරව ඒක උත්සාහ කරන්නේ නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ඒ රිස්ක් එක ඒ අවදානම නැති වෙනවා කියලා. දරුණු අවදානමක් තියෙනවා. දැන් සමහරව දන්නේ නැහැ මෙසේජ් එකක් ෆෝවර්ඩ් කරාම ඒක ඩෙෆර්මේෂන් එකක් කියලා. එයා හිතනවා මම නෙමෙයි ඒක ක්‍රියේට් කරේ. ඒ කියන්නේ WhatsApp එකක් වුණත්. ඒ කියන්නේ ඒක තව කෙනෙක්ගේ අතට පත් කිරීමම ඒ කියන්නේ දෙරණ මාධ්‍යයට බෑ තව කෙනෙක් කියූ පළියට ඒක ඒ තිරේ දාන්න. අරුණ පත්‍රයටත් බෑ. ඒ හා සමානම ඔයාගේ Facebook එකටත් බෑ. ඒ ඔය කියනා වූ WhatsApp එකටත් බෑ. ඔය කියන Twitter එකටත් බෑ. ඒක බලපානවා. ඇත්තට වශයෙන්ම දැන් නීතිය නවමාධ්‍ය දිහා බලන්නේ අපහාස නීතිය විශේෂයෙන්ම සරල සිවිල් අපහාස නීතිය බලන්නේ අර මාධ්‍යයන්ටත් වැඩියේ කෙනෙකුගේ කීර්තියට හානියක් කරන්න පුළුවන් කියලා නවමාධ්‍ය. මොකද නවමාධ්‍යට කිසිම සීමාවක් නැහැ. ඉවරයක් නැහැ. මොකද www නේ World Wide Web. මේ දැන් මගේ පත්තරේ ගැහුවොත් කාටවත් කියන්න බෑ ඒක ඇමරිකාවේ මිනිහෙක්ගේ අතටපත් වුණා කියලා. ඒ පත්තරේ ඩිස්ට්‍රිබියුෂන් එක තිබුණේ ලංකාවේ විතරයි. ඒක ගියේ අහවල් ඒජන්ට්ස් හරහා අහවල් ගම් වලට. ඒ පත්තරේ ගහලා තින්නේ ලක්ෂ 2යි කියලා. නමුත් අපි අරක දන්නේ නැහැ. මට මේ ඒ හානිය වෙන උණ පුද්ගලයාට කොහෙදී හානිය වුණාද කියලා. ඒ හානිය වෙන්න පුළුවන් අපි නොදන්නා රටකදී. හරි මට කියන්නේ මේකට උත්තරයක් දෙන්න අපි හරි. දැන් එවැනි උදාහරණයක් ගත්තොත් අපි කියමුකෝ මම දානවා මෙන්න මේක දෙරණෙන් තමයි මම උපුටා ගත්තේ. මට ඒක මගේ Facebook ගිණුමේ දාන්න පුළුවන්ද? වැරදි දෙයක් නම්. බෑ. දාන්න පුළුවන්. ඒ දාන මොහොතේම තමන් වක්කීමක් ගන්නවා. මේක වැරදිලා හරි මේකට අපහාස නීතියට තමන්ට නඩුවක් පැවරුවොත් ඒකට කියන්නේ ප්‍රතිපුරුෂ වක්කීම කියලා මේ නීතියේ ප්‍රතිපුරුෂව බැඳෙනවා අර කරපු
වරද්ද ඒ කියන්නේ ප්‍රකාශය කළ පුද්ගලයා හෝ මුල් වූ මාධ්‍ය හා සමාන වගකීමක් ඔබටත් එනවා. නීතිය. දැන් බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඒ කියන්නේ. ගොඩක් අය දන්නේ නැහැ. මාධ්‍ය හිමිකරුවෙක් හැටියට දැන් අපි දකිනවා බටහිර ලෝකේ ගත්තම දේශපාලන ක්‍රියාවලවලදී මොකද ඔබේ නමත් දේශපාලනයේදී මේ දේශපාලන සමාජය තුල නිරන්තරයෙන්ම කියවන නමක්. දැන් දේශපාලන කටයුත්තක් තියෙන අවස්ථාවලදී බටහිර රටවලදී මාධ්‍ය පෙනී හිටිනවා එන්ඩෝස් කරනවා. අපි මෙන්න මේ කැන්ඩිඩේට් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක. ඒ වගේ සංස්කෘතියක් ලංකාවට නැති වෙයිද? ලංකාවේ ඒක වෙනවනේ. පෙනී සිටිනවා. පෙනී සිටින ගමන් පෙනී සිටින්නේ නැහැ කියන එකනේ මේ වෙන්නේ. නමුත් ප්‍රසිද්ධියම පෙනී සිටින්න පුළුවන්ද කියන එක තමයි ඔබ අහන්නේ මං හිතන්නේ. ප්‍රසිද්ධියම දාලා අපි පෙනී සිටින්නේ මෙන්න මොහු වෙනුවෙන්. මොහු වෙනුවෙන් කියලා. එතකොට ප්‍රේක්ෂකයා දන්නවා හරි. මෙන්න මේ channel එක මේ වෙනුවෙන් තමයි පෙනී ඉන්නේ. මෙයා වෙනුවෙන්. එතකොට එයාට අදාළව තමයි යන්නේ සියලු දේ කියන දේ. ඒක එක පැත්තක්. දැන් මම බලන්නේ ව්‍යවසායකෙක් හැටියට. ආයෝජකෙක් හැටියට. මාධ්‍ය දිහා. මගේ දේශපාලනය වෙනස්. මොකද්ද ආයෝජකගේ අරමුණ? ලාභ උපරිම කර ගැනීම. ආයෝජකෙක් දකින්න එහෙමනේ. මම එසේ නොදැක්කට. නමුත් එතකොට මේ ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය කොහොමද පුළුවන් තරම් දියුණු කරන්නේ? මොකද්ද මීඩියා ව්‍යාපාරය කියන්නේ? මීඩියා ව්‍යාපාරයේ පළවෙනි දේ මොකද්ද? පළවෙනි භාණ්ඩය අපි විකුණන්නේ මොකද්ද? අපි විකුණන භාණ්ඩය තමයි ප්‍රේක්ෂකයාට විනෝදය සැපීම, ප්‍රවෘත්ති සැපීම. ඒතර කවුද අපේ මාකට් එක? ප්‍රේක්ෂකයා. මාකට් එක තියෙන තරම ලොකු වෙන්නනේ භාණ්ඩ විකුණන්න පුළුවන්. අපි කියමු මේක මේ පිටි පැකට් එකක් කියලා. මේ අපේ පිටි පැකට් එක X කියන පිටි පැකට් එක මිලියන් 21ම ගන්නව නම් මට පිටි පැකට් මිලියන් 21ක් විකුණන්න පුළුවන්. ඒක ගන්නේ මිනිස්සු 10000 නම් මට පිටි පැකට් විකුණන්න පුළුවන් 10000යි. එතකොට මගේ channel එකේ මගේ භාණ්ඩය උදාහරණයකට අපි කියමු දෙවනීනිම කියලා. මේ දෙවනීනිම මට ඕන මිලියන් 21ම බලන්න. ඒක එයයිනේ එය විය යුතුයිනේ මගේ සිහිනය. බිස්නස් පැත්තෙන්. මගේ මාධ්‍ය මම මාධ්‍යයට ඉන්වෙස්ට් කරලා එතකොට මගේ ප්‍රවෘත්තිත් මට ඕන සියලු පාක්ෂිකයන් නරඹන්න. මොකද මගේ ටාගට් එක ඒකනේ. නේ සියලු දෙනා නරඹන්න. මට කොච්චර මගේ යටිහිතෙන් තිබුණත් අවශ්‍යතාවයක් මේක මම අහවලාව ප්‍රොමෝට් කරන්න ඕන කියලා ඒක එහෙම කරනවා නම් ඒක වැරදි ව්‍යාපාරික ප්‍රවේශයක්. දැන් වෙන රටවල් වලට ඒක කරන්න පුළුවන් ඇති. එහෙම channels උත් තියෙනවා. මොකද ඒ channels කරන්නේ වැඩි. දැන් ලංකාවේ මට පේනවනේ ওই වැඩේ කරන්න ගිහිල්ලා නාලිකාවලට වෙච්ච දේ. දැන් එහෙම ඒ පෞද්ගලික න්‍යාය පත්‍රයක් හෝ ආඛ්‍යානයක් දිගින් දිගට කරගෙන යන්න බෑ. මොකද විශේෂයෙන්ම ප්‍රේක්ෂකයා ගේ අතේ තියෙන රිමෝට් එක. රිමෝට් එක නොතිබුණු කාලේ නම් අඩු ගානේ අරු නැගිටලා යන කම්මැලි කියලා හරි කියන්න තිබුණා. මේක මාරු කරන්න. දාපු එක බලන් ඉඳී කියලා. ප්‍රේක්ෂකයාගේ අතේ ඒක තියෙනවා. දැන් රේඩියෝත් එහෙමයි. ඉස්සර නම් කරකවන්න තිබුණේ. දැන් ඇඟිල්ලෙන් ඔබන්න පුළුවන්. මේක හරි ප්‍රශ්නයක්. ඒක නිසා මම දැන් කිව්වොත් මම පෙනී සිටින්නේ අහවල් පක්ෂය වෙනුවෙන් කියලා උදාහරණයක් හැටියට කියලා ඒක කිව්වට දැන් ඒ නිසා දෙරණත් අහවල් පක්ෂය වෙනුවෙන් පෙනී සිටින නාලිකාව හැටියට ඉස්සරහට එන්න ගත්තොත් අර අපිට තියෙන මේ අයිබෝල්ස් කියලානේ අපි කියන්නේ. අයිබෝල්ස් ටික අඩු වෙන්න පුළුවන්. ඒක නිසා අපි බොහොම පරිස්සමෙන් මේ ගනුදෙනුව කරගෙන වැඩි දෙනාගේ ප්‍රසාදය දිනා ගනිමින් ඒ නාලිකාවේ සමස්ත මේ දෘෂ්ටිය ඒ කියන්නේ ව්‍යාපාරික දෘෂ්ටිය තුළ සාධාරණීකරණය කළගත හැකි සීමාවන් තුළ වැඩ කිරීම තමයි මම හිතන්නේ නිවැරදි දේ. ඒ ක්‍රමවේදයත් එක්ක දැන් පහුගිය කාලේ සමාජ මාධ්‍යයේ ඔබතුමාට දැඩි විවේචනයක් එල්ලුවානේ පැණිය දෙරණ ප්‍රොමෝට් කරනවා. නෑ හැබැයි ඒ වගේම තමයි දෙරණ අරුණ පත්තරය ගත්තම දැඩි විවේචන එල්ල කරනවා. ඒතකොට මේක ඇවිල්ලා මොකක්ද මේ ඔබ මේ තියෙන එඩිටෝරියල් එකට අත ගහන්නේ නැහැ කියන එකද නැත්නම් මේක ඇවිල්ලා අර මාකට් දෙකම අර කලින් කිව්වා වගේ අල්ලන එකද? ඔව් නෑ මෙහෙමයි මාකට් දෙකක් ඇල්ලීම නෙමෙයි ඇත්තටම බොහෝ වෙලාවට ඒතකොට බයින කට්ටියත් බලනවා හොඳයි කියන කට්ටියත් බලනවා. හැබැයි ඒක එහෙම වෙන්නේ ওই කියන විදිහටම නෙමෙයිලා. ඕක වෙන්නේ
අපි පර්යේෂණාත්මක ප්‍රවේශයක් ගත්තා අපේ මාධ්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන්ම කාලීන හා තොරතුරු හා ප්‍රවෘත්ති සම්බන්ධයෙන් නිදහස ලබා දිය යුතුයි කියලා ඒ කණ්ඩායමට. ඒක එඩිටෝරියල් ඩිසිෂන්ස්. එඩිටෝරියල් ඩිසිෂන් එක. ඔබ දන්නවත් ඇති නොදන්නවත් ඇති. අපි මම නම් අද වෙනකන් ඔය නාලිකාවේ කිසිම ප්‍රවෘත්තියකට කිසිම විදිහකට ඍජු හෝ වක්‍රව බලපෑම් කළේ නැහැ. කන්ටෙන්ට් එකේ ඉන්න ඕන මෙහෙමයි කියලා. ඒක ඒ කණ්ඩායම විසින් තීරණය කරනවා. එතකොට පත්තරේ ඉන්න වෙනම කණ්ඩායමක්. ඒ කණ්ඩායම ඒක තීරණය කරනවා. එතකොට තවත් අපේ තියෙනවා ඉංග්‍රීසි පුවත්පතක්. ඔබ සමහරට ඒක දැක්කොත් එහෙම හිතයි සම්පූර්ණ ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කරන පුවත්පත් කීපයක් තියෙනවා. එතකොට ඒ වගේම ද්‍රවිඩ පුවත්පතක් තියෙනවා. ද්‍රවිඩ පුවත්පත ද්‍රවිඩ ජනතාවගේ අභිලාෂයන් අපේක්ෂාවන් තමයි ඒක සාකච්ඡා වෙන්නේ මේ ඒ පත්‍රය ඇතුලේ. එතකොට වාහන ප්‍රශ්නේ ධම්මික පැණිය හෝ මේ ණය මොන ණයද මේ කැලණිය ණයනේ. දැන් ඇත්තටම පුද්ගලිකව ලහිරු මම විශ්වාස කරන්නේ මගෙන් තොරව කිසිම බලවේගයක් තියනවා කියලා. මං හිතන්නේ මම තමයි ලෝකේ ඉන්න ලොකුම බලවේගය සහ මට බලවේගයක් උඩින් නැහැ කියලා. ඒක බෞද්ධ චින්තනයෙන් එන්නේ අත්තාහි අත්තනෝ නාතෝ තමන් තමයි. තමන්ගේ බලය මම විශ්වාස කරන්නේ කිසිදු දෙවියෙක්වත් මේ කිසිදු විශ්වාසයක්වත් මිත්‍යා හෝ මිත්‍යා නොවන මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මම විශ්වාස කරනවා මං ගැන. එතකොට මගේ පෞද්ගලික දර්ශනය. ඉතින් නමුත් මම දකිනවා සමාජය එතන නෙමෙයි ඉන්නේ. සමාජය වෙනස් විදියට හිතෙනවා. සමාජය බෞද්ධ දර්ශනය පවා විග්‍රහ කරගෙන තියෙන ඉන වෙනත් විදියට දෙවිවරු කියන සංකල්පය ගැන වෙන විග්‍රහයක් තියෙනවා. සමාජයට නක්ෂත්‍රය ගැන මේ කේන්ද්‍රය ගැන ඒ තියෙනවා. එතකොට කැලණියෙන් මතුවන ණය හා ඔය මණි රක්කිත කියන නාගරාජයා මේවා ඔක්කොම සංකල්ප. අපි වගේ කාලෙක ඩිජිටල් යුගයේ හිටියනම් මණි රක්කිත නාගරාජයා එන වෙලාවක මහ විශාල සංවාදයක් සමාජයේ ඇති වෙන්න පුළුවන්කම තිබුණා. දැන් අපි කැලණියේ නාගරාජයා හිටියාද නැද්ද ප්ලාස්ටික් බෝතලේ දාවේ කියන එක ලොකු සාකච්ඡාවක් යනවා. ඇත්තටම මම මේ සාකච්ඡාවට පොඩ්ඩලිකව සම්බන්ධ වෙන්න අකමැති. මොකද මගේ විශ්වාසයන් වෙනස්. නමුත් ඒ නාලිකාව ඒ කරපු කණ්ඩායම ඒ වෙලාවේ කුමක් හෝ හේතුවක් නිසා මමත් පුද්ගලිකව හිතෙනවා ඒකට අනවශ්‍ය මේ අවකාශයක් ලැබුණා කියලා. මට හිතුණා. අනවශ්‍ය පබ්ලිසිටි එකක්ද? මට හිතුණා ඒක මට දැනුණා එහෙම. වැඩි වගේ කියලා. ඔව් මට නිකන් මම ප්‍රේක්ෂකෙක්ට මට හැටියට දැනුණා මේක වැඩි වගේ කියලා. නමුත් යම්කිසි හේතුවක් නිසා ඒ කණ්ඩායම ඒ වෙලාවේ ඒ ප්‍රවෘත්තියේ කාලීන වටිනාකම හෝ දේශපාලනමය වටිනාකම හෝ කුමක් හෝ වටිනාකමක් නිසා ඒක එහෙම වුණා. එතකොට එකෙන් අදහස් වෙන්නේ ඒක මගේ මතය කියලා. මගේ අදහස කියලා. එතකොට නමුත් ඊට සමාන්තරව අරුණ පුවත්පතේ කතෘ මණ්ඩලය හා කණ්ඩායම තීරණය කරනවා මේ විශේෂයෙන්ම ධම්මික පැණිය ගැන අතිශය විවේචනාත්මකව ප්‍රවේශයක් ගත්තා. ඒ පුවත්පතේ පළවුණු සියලුම ලිපි බොහොම අපහාසාත්මක උපහාසාත්මක ලිපි තමයි පළවුණේ ওই ධම්මික පැණිය සම්බන්ධයෙන්. ඉතින් මේකේ උත්ප්‍රාසය මේකේ තියෙන අයිරණි එක තියෙන්නේ ඒ පත්‍රය අරගෙන ඇවිල්ලා දෙරනේ උදේ පුවත්පත් එකේදී රැයට ප්‍රවෘත්ති කියපු කෙනා කියවනවා මේක අනිත් පැත්ත. ඉතින් මම හිතනවා මේක අපි ප්ලෑන් කරලා ඔක්කොම ටික අල්ල ගන්න කරා නෙමෙයි. ඇත්තටම ඒ අය ඒ නිදහස භුක්ති විඳා. දැන් සමහර වෙලාවට මේ ඔය ප්‍රොෆයිල් එකේ පූසා දාගෙන ඉන්නයි නෙමෙයි.
මේ සංවාදයේ ඉන්න අවංක මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සු මේක ප්‍රශ්න කරන අය මම දැකලා තියෙනවා. සමහරලාට ඒ අර ඔය කුඩා කණ්ඩායම ගැන නෙවෙයි මම කියන්නේ දැන් අර පේලියේ ඇවිල්ලා කමෙන්ට්ස් දාන මේ අර 100ට 2 3 ගැන නෙවෙයි මම කියන්නේ. සමස්තයක් හැටියට ගත්තාම ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා. දිලිත් ජයවීරගේ පැණිය, ධම්මික පැණිය වගේ ඒවා. ඉතින් මට හිතෙනවා මට තේරෙනවා ඒගොල්ලෝ එහෙම හිතන්නේ කියලා. මොකද සාම්ප්‍රදායික ලංකාවේ ජනමාධ්‍ය භාවිතයේ හිතෙනවා අයිතිකාරය දැන් වාඩි වෙලා ඉඳගෙන අද අපි පැණිය ගැන දාමු. අද මේක දාමු පැණිය ප්‍රොමෝට් කරමු මොකක් හරි කියලා කියනවා ඇති කියලා ඒගොල්ලෝ හිතනවා. ඒ හිතන්නේ සාධාරණයි මොකද එහෙම නාලිකා තියෙන නිසා. නමුත් එහෙම නෙමෙයි මේක වෙන්නේ. ඒ කණ්ඩායමේ අවබෝධය. ඒ කණ්ඩායමේ විශේෂයෙන්ම ලහිරුව සමහරලාට ඔයා දන්නවද දන්නේ ඒ එදා ඉන්න එඩිටරට තියෙන නිදහස. ඔයා දන්නවනේ මේ ශාස්ත්‍ර කෙනෙක් හැටියට. එයාට තියෙන නිදහස එයා භුක්ති විඳිනවා. එයා භුක්ති විඳින විදිය තමයි ඔය. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ ඒක හරිම දේ කියලත් සහ වැරදිම දේ කියලත් ඒ අතරතුරු තැනක මේක දෝලණය වෙනවා. හැබැයි ඉතින් මේකෙන් ට්‍රිගර් වුණාම කොහෙවත් ඉන්නද? එතකොට දිලිත් ජයවීරද ගුටි කන්නේ? ඔව් මම ගුටි කන්නේ. හැබැයි මම ඒකෙන් කවුරුත් මගේ යාළුවෝ කියන්න වගේ ඒකෙන් ආතල් එකක් ගන්නවනේ මම. ඉතින් මම මට ඒකේ මුකුත් නැහැ හානියක්. මම ඇත්තටම මම ඒක වින්දනය කරන මම හරි ආසයි කමෙන්ට්ස් බලනකොටත් ඇත්තටම මම ඒකේ ආස්වාදයක් ලබනවා. ඒක බොරු ඒක එහෙම නෙමෙයි කිව්වොත් බොරුවක්. ඉතින් නෑ මට ඒකේ මට කියන්න ඕන වැදගත් දේ තමයි ලහිරු. අපි මගේ පුද්ගලික න්‍යාය පත්‍රය ගොඩක් වෙනස්. ඊට වැඩිය ගොඩක් දරුණුයි. මම පුද්ගලිකව ওই මාධ්‍ය භාවිතා අතරම ওই සීට් එකේ මට පුළුවන් නම් ලයින් අප් එක හදන්න මම ඔහොම නෙමෙයි ලයින් අප් එක හදන්නේ. නමුත් ඒක හරි ඩේන්ජරස්. හරි මට කියන්න එහෙනම් කෙලිම උත්තරයක්. ධම්මික පැණිය ගැන ඔබේ අදහස මොකක්ද? ධම්මික පැණිය මම හිතන්නේ මේ ශ්‍රී ලාංකික ජන සමාජයේ පවත්නා විශ්වාසවල එතකොට භාවිතා තුළ චාරිත්‍ර මේ සියලු දෙයක්ම වල තවත් එක ප්‍රොඩක්ට් එකක්. එක දෙයක් අපේ සීයා අපේ ආච්චි වෙනිවැල්ගට බොනකොට කොත්තමල්ලි බොනකොට ඒකට ක්ලිනිකලි අපි ටෙස්ට් කරන්න කිව්වේ නැහැ. ඒක බිව්වා. ওই වගේ පැණි අපි ඕන තරම් බීලා තිනවා. තරලසාරය බීලා තිනවා. අරිෂ්ඨ වර්ග බීලා තිනවා. මේ කෝවිඩ් කියන එක නෙමෙයි අපිට ආපු එකම වසංගතය. අපිට ලාදුරු වල ඉඳලා සරම්ප වල ඉඳලා වසංගත ගොඩක් අපි පුහුණ දීලා තිනවා. අපි ඓතිහාසිකව මේ පොඩි දිවයින. මේ දිවයිනේ මේ ශ්‍රී ලාංකිකයා ගහ කොළ භාවිතා කරමින්ම තමයි අදටත් ජීවත් වෙන්නේ. මේ ඔච්චර දියුණුවයි ක්ලිනිකලි ට්‍රයල් කරලා කොච්චර කරත් වෛද්‍යවරුත් මේ MBBS වෛද්‍යවරයාත් විශ්වාස කරනවානේ කොත්තමල්ලි බොන එක හොඳයි කියලා. එතකොට පැණිය ගැන මට තියෙන්නේ මමත් හිතනවා මේ පැණිය අර කාලය දීපය දේශය පිළිබඳ ප්‍රශ්නයක් උනේ. මිනිස්සුන්ට පොඩි ටෙන්ෂන් එකක් ඉන්න වෙලාවක මේ වගේ ප්‍රොඩක්ට් එකක් අර බුදුහාමුදුරුවෝ පස්මහ බැලුම් බලලා ඉපදුනේ ඒකනේ. දැන් ධම්මික කියන කෙනා ඊට වැඩියේ වෙනස් මේ පුරුෂ ලක්ෂණ තිබුණා නම් වෙනත් ඇඳුමක් ඇඳන වෙනත් තැනකනම් හිටියේ ගහකොළ වැවිලා හිටියේ කැලේක ගහක් යට නම් කතා නොකර හිටිය නම් ධම්මික අර පෙරහැර එක ගිහිල්ලා කාලි මෑණියන් ගැන කෑ ගැහුවේ නැත්තම් සමහර විට මේක වෙන තැනක පොසිෂන් වෙන්න තිබුණා. මම විශ්වාස කරන්නේ. ඒතර අපි දන්නේ නැහැ. අපි දන්නවා සමහර දේවල් කියනවා සිටු මේ ඍෂිවරුන්ගෙන් අවුරුදු දහස් ගණනකින් ආපු මේ වට්ටෝරුවකින් තමයි අහවල් කසාය හදන්නේ. අපි ඒ ඍෂිවරයා දැකලත් නැහැ. එතකොට මේ ධම්මිකත් තව අවුරුදු 1000කට පස්සේ කිව්වොත් අහවල් මේ වසංගතයේ කාලෙදී ලංකාවේ හොයාගත්ත කෙනෙක් පැණියක් ඒ පැණියේ නම ධම්මික පැණිය කියලා. ඒක හරියට අර අපි පරම්පරාගතව ආපු කල්ක අරිෂ්ඨ හැබැයි කවුරුත් ඒක එහෙම නැහැ කියලා ඔප්පු කළත් නැහැනේ. අපි පොඩි කාලේ ඉඳලා අද වෙනකන් මම නම් ඔය සියලු දේවල් බොනවා. ඒ කියන්නේ කොත්තමල්ලි බොනවා, වෙනිවැල් ගැට බොනවා, පස්පංගුව බොනවා. මොකද
අපි ප්‍රත්‍යක්ෂයෙන් අත්දැකීමෙන් දන්නවා බිව්වම හොඳයි කියලා. ඒක සනීපෙත් වෙනවා කියලා. එහෙමකට කොච්චර අපි ජීවිතේ වැඩියරයක් කරන්නේම. මේක ක්ලිනිකලි ට්‍රයල් කරලා මේක බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මේකේ නිවැරදිභාවය හෝ කාර්යක්ෂමභාවය හොයන්න ගිය එකයි වරද. හරි. දැන් ඔබ මට මේකට උත්තරයක් ඕනේ. ඔබ මේ ඇඩ්වර්ටයිසින් මෑන් කෙනෙක් හැටියට. දැන් කිව්වනේ කාලය දීපය දේශය බලනවා වගේ වැඩක් නෙමේ මේක ඇවිල්ලා. හරි. මෙතනදී වැරදුනේ ටීවී දෙරණටද අරුණ පත්තරයටද? මට ඕනේ දෙරණ දිලිත් ජයවීර නෙමෙයි අරුණ පත්තරේ දිලිත් ජයවීර නෙමෙයි. ටීවී දෙරණට වැරදුනෙත් නෑ අරුණට වැරදුනෙත් නෑ සමස්තය තුළ. ටීවී දෙරණ ඒ කරපු ඒ දුන්න බර මට හිතන විදිහට වැඩි අරුණ ඒ ගහපු ප්‍රහාරයත් වැඩි හේතුව ඒ ප්‍රහාරය වැදුනේ ධම්මික පැණියට නෙමෙයි. දෙරණින් උඩ ගිහිල්ලා වැටුනෙත් ධම්මික පැණිය නෙමෙයි. අපේ සාම්ප්‍රදායික විශ්වාස ටයි පහර වැදුනේ. මම පුද්ගලිකව මට වාඩි වෙලා කරන්න පුළුවන් නම් මම අතර මැද තැනකයි ඉන්නේ. අපි මේ සාම්ප්‍රදායික විශ්වාස කියන ඒවා විද්‍යාවෙන් ඔප්පු නොවුණු පළියට බටහිර විද්‍යාවෙන් ඔප්පු නොවුණු පළියට අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපේ ජීවිතේ මේ බටහිර විද්‍යාවෙන්ම ඔප්පු කරන්න ඕන නෑ හැමදේම. අපි ප්‍රත්‍යක්ෂයෙන් අපි පරම්පරාවෙන් දැනගෙන ආපු දේවල් තියෙනවා. ඒක අපිට විද්‍යානුකූලව පරීක්ෂණය නිරීක්ෂණය නිගමනයෙන් ඔප්පු කරන්න බෑ. හැබැයි ඒක එහෙම වෙලා තියෙනවා. ඒක එහෙම වෙනවා. එතකොට ඒක අපි කෙනෙක් ඒක දේව බලයක්ද ඒකට මේ වෙන මොන හරි තියෙනවද කියලා අපි නොදැන සිටින දැනීමක් අපේ තියෙනවා. ඒවා සම්ප්‍රදායන්, ඒවා චාරිත්‍ර, ඒවා වාරිත්‍ර, ඒවා විද්‍යාත්මකව තහවුරු කරන්න උත්සාහ ගැනීමම අවිද්‍යාත්මකයි. ඒක කොච්චර අවිද්‍යාත්මකද කිව්වොත් ඒක බටහිර විද්‍යාවටවත් ගැලපෙන්නේ නැහැ ඒක. මොකද මිනිහෙකුට නැකතක් බලන්න හිතෙන එක විද්‍යාත්මකයි කියන්න බෑනේ බටහිර විද්‍යාවේ දෘෂ්ටි කෝණයෙන්. හැබැයි ඒක එසේ නොකළ යුතුයි කියලා විද්‍යාවක් තියෙනවා නෑ. ඒක සාපේක්ෂයි. Taman අපි මේ වාසය කරන සංස්කෘතියට, අපේ මේ ශිෂ්ටාචාරයට, අපේ සભ્યත්වයට ඒක තුල මේක විග්‍රහ විය යුතුයි. එතකොට මම හිතනවා එතන මම දැක්කේ අන්ත දෙකක්. ඒ අතරමැද තමයි වැඩේ තියෙන්නේ කියලා. අතරමැද තමයි දිලිත් ජයවීර ඉන්නේ. මම ඉන්නේ අතරමැද නෙමෙයි. මම ඉන්න තැනක් තියෙනවා. ඒක මට පේන්නේ මම හිටියනම් මං කො තියන්නේ අතරමැද කියලා. මොකද අපි රැකගත යුතුයි. මේ සාම්ප්‍රදායික දැනුම, සාම්ප්‍රදායික දැනීම, ඒ සාම්ප්‍රදායික හැඟීම අපි දිවි පරදුවට තබා රැකගත යුතුයි. මොකද හේතුව මේ බටහිරින් එන දැනුම අපි දකින්නේ මේ අර බිග් මැක්ස් කොකා කෝලා වගේ. එහෙම නෙමෙයි. මේක ඊට වඩා ලොකු දෙයක් තියෙනවා. මේකේ සෙනෙහස තියෙනවා, මේකේ ගෞරවය තියෙනවා, මේකේ ආදරය තියෙනවා, මේකේ අන්‍යෝන්‍ය අවබෝධය තියෙනවා. මේව ඔක්කොම කැටි වුණු දේවල් තමයි ඔය මේ පත අට එකට සිඳුවා අපි බිව්වේ. ඒකේ තිබුණේ අරලු බුළු නෙල්ලි වල තියෙන ඒ රසායනික ද්‍රව්‍ය ටික විතරක් නෙමෙයි. ඒකේ තිබුණා ගොඩක් දේවල්. උදේම නැගිටලා මුට්ටිය අරගෙන ඒක රත් කරලා අම්මා ඒක ගෙනල්ලා දෙනකොට ඒකේ තිබුණු ආදරේ. ඔකට කොහෙන්ද විද්‍යාවෙන් එන්නේ මේ ගෞරවයක්? ඒක විද්‍යාවෙන් බලන්න පුළුවන්ද? අපේ ආච්චි පාන්දර 4ට බෙල් එක තියලා නෙවෙයි නැගිට්ටේ. කුකුලා කෑ ගහනකොට නැගිටලා මේක තියාගෙන ඒක වාඩි වෙලා ඉඳගෙන මේක හින්දෙනකන් බලන් ඉඳලා මුණුබුරාට ගෙනල්ලා දෙනකොට තියෙන එක. ඔක විද්‍යාවෙන් පුළුවන්ද හොයන්න? ඔක බටහිර සිදු නොවුන නිසා ඒක වැරදිද? නෑනේ. අන්න ඒකයි කතන්දරය. හරි. දැන් විශේෂයෙන්ම ලංකාවේ සමාජයේ තියෙන දෙයක් නේ. දැන් මාධ්‍ය හිමිකරුවන් බොහෝ වෙලාවට ලංකාවේ රාජ්‍ය නායකින් තනන්න, රජුන් තනන්න උත්සාහ ගන්නවා. හැබැයි දිලිත් ජයවීර කියලා කියන්නේ ඒ වගේ කෙනෙක්.
සමාජයේ තියෙන මතයක්. දැන් එහෙම ගත්තම අපි දැන් ඔය House of Cards වගේ TV series එකක් බැලුවම ඒවා තියෙනවා මේ internal politics කොහොමද කැම්පේන් එකක් කරන්නේ කොහොමද කැම්පේන් එකක් හදන්නේ කෙනෙක් උඩටම අරන් යන්නේ නැත්නම් ඉහළම පුටුවේ නවත්තන්නේ කියන තැන. මට ඒකට කලින් කියන්න සාමාන්‍යයෙන් ඔබ පොලිටිකල් කැම්පේන් එකක් බාර ගන්නකොට ඒ කෙනා මීළඟ නායකත්වයට සුදුසුයි නැත්නම් ඉහළම පුටුවේ වාඩි වෙන සුදුසුයි කියලා ඔබ නිගමනය කරන ප්‍රධාන කාරණා තුන මොනවද? අනිත් ප්‍රොඩක්ට්ස් වලට වැඩිය වෙනස් නේ මේක. දැන් අනිත් ප්‍රොඩක්ට්ස් වලට ඇවිල්ලා බ්‍රීෆ් එකක් ලැබෙනකොට මාකට් ෂෙයා එකෙන් 10% වලට හැපි නම් ක්ලයන්ට් අපිට පුළුවන් 10% වලට කැම්පේන් එකක් ටාගට් කරන්න. මේක එහෙම බෑනේ. මේකේ 51% ඕන. නේ? එතකොට ඒක එකක්. අනිත් එක රීලොන්ච් කරන්නත් බෑනේ. දැන් කැම්පේන්ස් කරලා ෆේල් වුණාම පුළුවන් බ්‍රෑන්ඩ් එක රීලොන්ච් කරන්න, රීපැකේජ් කරලා රීලොන්ච් කරන්න පුළුවන්. within months කරන්න පුළුවන්. මේ ෆේල් වෙච්ච කැම්පේන් එක ආපහු මේක වැරදුනා. අපි ආපහු කරමු කියලා කරන්න පුළුවන්. මේක එහෙම කරන්නත් බෑනේ. ඒතර ඒක නිසා හරි අහපු ප්‍රශ්නෙට හරිම වැදගත්. මොකද ඕනම කමියුනිකේටර් කෙනෙක්ගේ ඇඩ්වර්ටයිසින් ස්ට්‍රැටජිස්ට් කෙනෙක්ගේ උපාය මාර්ගිකව මේක භාවිතා කරන කෙනෙක් සිහිනේ මොකද්ද? ඒ තමන්ගේ ප්‍රොඩක්ට් එක ජයග්‍රහණය කරවන්නනේ. මගේ ප්‍රොඩක්ට් එක අහවල් පුද්ගලයා නම් එහෙම නැත්නම් අහවල් පක්ෂය නම් ඒක ජයග්‍රහණය කරවීම සඳහා සියලු උපක්‍රම يعني පළවෙනි සමීක්ෂණය සිට අවසානය දක්වා මේක දම්වැලක්සේ තියෙන්න ඕනේ. ඒතර ආහන්නේ මොන පුද්ගලයා හරි මොන පක්ෂය හරි ජයග්‍රහණය කරවන්නේ එයාගේ තියෙන්න ඕන ලක්ෂණ මොනවද කියලා නිහන්නේ. එක ලක්ෂණේ තියෙන්න ඕන. මෙයාව ජයග්‍රහණය කරා ගෙන යා හැකි ලක්ෂණ තියෙන පුද්ගලයෙක්ද නැද්ද? එතකොට අපිට තියෙන්න ඕන අවබෝධයක් මේ මිනිහා මේ මොනවා කරලවත් ගොඩ දාන්න බැරි නම් මොන කැම්පේන් එකවත් කරලා දාන්න ගොඩ දාන්න බැරි බ්‍රෑන්ඩ්ස් උත් තියෙනවනේ. ඒ වගේ තමයි. හැබැයි අපි දැන් නම් මට අත්දැකීමෙන්ම දැන් අවුරුදු 20කට කිට්ටුණානේ. අත්දැකීමෙන්ම කියන්න පුළුවන් මේක විකුණන්න පුළුවන් භාණ්ඩයක්ද බැරි භාණ්ඩයක්ද කියලා. නමුත් අහන ප්‍රශ්නේ තමයි දිනවන්න පුළුවන්ද බැරිද කියලා. නමුත් ඔබ එසේ නොහුවත් මට මේ අවකාශය අරන් මේ ප්‍රශ්නේ තව ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙන්න. එතකොට මම ඒ තීරණය ගන්නේ කොහොමද? මම මේ තීරණය ගන්නේ හරිම සරල තැනක ඉඳලා. පුද්ගලයෝ දෙන්නයි ඉදිරිපත් වෙන්නේ මේ තරගෙට. තුන්වෙනි කෙනෙක් නැහැ. අර වගේ බ්‍රෑන්ඩ්ස් ගොඩක් නැහැ. දෙකයි තියෙන්නේ. දෙන්නගෙන් එක්කෙනෙක් විතරයි දිනන්නේ. මට ඕන කෙනා තුන්වෙනි එක්කෙනා වෙන්න පුළුවන්. ඡන්ද ඉල්ලන්නේ නැති වෙන්න පුළුවන්. ඉල්ලුවක් දිනන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර එයා අදාළම නැහැ. මගේ පරමාදර්ශී පුද්ගලයා මේ අවකාශය නොඉන්න පුළුවන්. ඒ දෙන්නගෙන් හොඳ එක්කෙනානේ මම. ඒ දෙන්නගෙන් හොඳ කෙනා කවුද? ඒ දෙන්නගෙන් හොඳ කෙනා මගේ විශ්වාසයන්ට මගේ දැනීමට සාපේක්ෂව මගේ දැනීම තුල මට හොඳම කෙනා කවුද? එතකොට මට ආත්මාර්ථකාමීව බලන්න පුළුවන් පරාර්ථකාමීව බලන්න පුළුවන්. රට ගැන හිතන්න පුළුවන් මං ගැන හිතන්න පුළුවන්. මං ගැන පමණක්ම හිතන්න පුළුවන් රට ගැන ටිකක් හිතන්න පුළුවන්. ඒ අතර හිතලා මම හිතන විදිහට නම් මේ රට මේ අපේ තියෙන අත්‍යන්ත ආවේනික මේ ලක්ෂණයන් මේ තියෙන දේශීයත්වය රැකගත යුතුමයි. ඒ කියන්නේ ඒක කිසිම ಜಾති ආගම් ભેදකින් තොරව මම හැමතිස්සෙම කියනවා වගේ මේ ලංකාවේ ඉන්නේ මේ ලංකාවට ආවේනික ලක්ෂණින් යුත් ජාතීන් හා ආගම්. ඒ රෝමේ ඉන්න ක්‍රිස්තියානි භක්තිකයා නෙමෙයි ලංකාවේ ඉන්නේ. මේ ඉන්නේ ලංකාවේ ඉන්නේ මේ ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි භක්තිකයෙක්. ලංකාවේ ඉන්නේ ශ්‍රී ලාංකික මුස්ලිම් පුද්ගලෙක්. ඒ නිසා අපි ඔක්කොම මේ සංකල්ප හරියට තේරුම් ගන්න ඕන. නැත්තම් මේකට කියන්නේ ගොඩක් අය මේක ලඝු කරන්න හදනවා මේ ජාතිවාදයට වගේ නිකන් පොඩි සිංහල වැඩකට බෞද්ධ වැඩකට හිර කරන්න. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. අන්නේ සංස්කෘතික කැලේ. ඒක රැක ගැනීමට වඩාත් කැපවිය හැකි පුද්ගලයා කවුද කියලා හිතලා තමයි මම තීරණය ගන්නෙ. ඉතින් මම හැමතිස්සෙම මේ පැත්තේ හිටගෙන තියෙනවා. හරි. මට මේක ඍජු පිළිතුරක් ඕනේ. වර්තමාන ජනාධිපතිතුමාගේ කැම්පේන් එක හැන්ඩල් කළේ දිලිත් ජයවීරද? එහෙම කිව්වොත් හරි. කොයි කාලෙද ඔබ හිතුවේ මේ ප්ලෑන් එක ඔලුවට ආවේ නැත්නම් මෙහෙම මේ නායකත්වයට ගේන්න පුළුවන් කියලා මීට අවුරුදු කීයකට කලින්ද ඔබ හිතුවේ?
අවංකම කිව්වොත් මම එතුමාගේ සියලු නායකත්ව ලක්ෂණ දකින්න පටන් ගත්තේ යුද්ධයේ අවසාන භාගයේදී. මම හිතනවා මම ව්‍යවසායකයෙක් හැටියට සාර්ථක වුණා නම් සාර්ථක වුණේ ඍජු තීරණ ගන්නවා ඒ වෙලාවට අදාළ තීරණේ ඒ වෙලාවේ ගන්නවා අවම හානිය කියන කොන්සෙප්ට් එක භාවිතා කරලා අවම බෙනිෆිට් එක වැඩි නම් ගත්ත ඩිසිෂන් එක මම ජනාධිපතිතුමා ලේකම්තුමා කෙනෙක් හැටියට දක්වන ඒ තීරණ ගන්න වේගය මම එතුමා සමීප ආශ්‍රය කරා ඔබ දන්න විදිහට ඒ වේගය ඒ තිබුණු කැපවීම මම ඒක අත්දැක්කා. හැබැයි මම හැමදාම හිතුවා අවුරුදු ගණනාවක් මේ නිදහසෙන් පස්සේ අපි හැමතැනම කතා කරනෝනේ අවුරුදු 60 ගණන් 70 ගණන් තිස්සේ අපිට බැරි වුණා රටට ගොඩ එන්න. මේ නායකත්වයේ තිබුණු ප්‍රශ්න නිසා කියලා. මගේ නිරීක්ෂණය වුණේ මේ නායකත්වයේ හැමදාම අඩුපාඩුවක්ව තිබුණේ මේ සින්සියරිටි කියන එක. කොතරම් දුරට තමන් කැප කරන්න කැමතිද මේ කෝස් එකක් වෙනුවෙන් මේ වැඩක් වෙනුවෙන් කොච්චර කමිට්මන්ට් එකක් දාන්න පුළුවන්ද තමන් ගැනවත් නොහිතලා කොච්චර කමිට්මන්ට් එකක් දාන්න පුළුවන්ද දේශපාලනඥයන්ට ගොඩක් වෙලාට ඒක කරන්න බැරි කොච්චර අවංක වෙන්න ඕනකම තිබුණත් කරන්න බෑ මොකද හේතුව දේශපාලනය විසින් බලපෑම් කරනවා සාම්ප්‍රදායික තත්ත්වයන් තුළ ඉතින් මම හිතුවා එතුමා ඒ ලේකම් වශයෙන් වැඩ කරනකොට what if කවදා හරි දවසක මම හිතුච්ච දෙයක් කවදාකවත් මම එතුමාටවත් කියන්නේ නැහැ ඒක මේ වගේ කෙනෙක් ජනාධිපති වුණොත් මේ වගේ ඩිසිෂන්ස් ගනි මෙහෙම කරයි කියලා මොකද මම දැක්කා එතුමාගේ තියෙන සින්සියරිටි එක ඒ කියන්නේ කැපවීම සාවංකභාවය ඒක මම දැක්කා ඉතින් කොහොම ඇවිල්ලා ඇත්තට මම එතුමයි මමයි පෞද්ගලිකව මේ පොසිබිලිටි එක කතා කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැරදුනට පස්සේ නමුත් මම මගේ ඉතාම සමීප මිතුරන් දෙදෙනෙක් එක්ක අපි මේ උපාය මාර්ගය ගැන සාකච්ඡා කරා ඊට කලිනුත් කවදා හරි දවසක මෙහෙම වෙන්න පුළුවන් එහෙම වුණොත් මෙහෙම කරන්න පුළුවන් කියලා. දැන් මේ දවස්වල කැමැති හෝ අකමැති වුණත් හරි හෝ වැරදි වුණත් මේ වෙන සියලු සිද්ධීන් දාමයන් ගත්තම සමාජය තුළ බොහෝ දෙනෙක් කියන දේ තමයි හරි ආණ්ඩුව ෆේල්. දැන් ඔබ වර්තමාන ජනාධිපතිවරයා බලයට ගේන්න කැම්පේන් එක කරපු ප්‍රධාන කෙනෙක්. මේක කැම්පේන් එකක්ද? මේ මාකටින් එක වැඩ කරාද? ඔබ කොහොමද දකින්නේ ඔබ ඇඩ්වර්ටයිසින් කෙනෙක් හැටියට? නෑ මේ ඇඩ්වර්ටයිසින් කෙනෙක් හැටියට කිව්වොත් නම් මෙහෙමනේ ප්‍රොඩක්ට් එකක් මාකට් එකට දාන්න රෙඩි නැතුව කැම්පේන් එකක් කරලා වැඩක් නැහැ. මොකද ෆේල්ද නැද්ද කියන්නේ ලොන්ච් තව අවුරුදු 3-4ක් විතර තියෙනවා මේක මාකට් එකේ ටෙස්ට් කරන්න. එතකොට ටයිමින් වැරදි කැම්පේන් එකකට මට හිතෙන්නේ. ඒක ඔබ පිළිගන්නොත් මේක කැම්පේන් එකක් කියලා. නෑ කැම්පේන් එක නෙමෙයි. හැබැයි මේකේ සංකල්පයක් තියෙනවා. මේක හරි වෙලාවේ භාවිතා කරා නම් වටින සංකල්පයක් විරුද්ධ පක්ෂයකට. ඒ කියන්නේ මේ ෆේල් කියලා කියන කැම්පේන් එක ගන්නකො. මේක මැතිවරණයක් කිට්ටුවට ගෙනාවන කොන්සෙප්ට් එකක් හැටියට. බියුටිෆුල් කොන්සෙප්ට්. ඒ කියන්නේ හිටපු චරිතය ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඉලෙක්ෂන් කැම්පේන්ස් වල අපි කියනවා ස්පොට්ලයිට් එක ගහනවා කෙලින්ම ඉන්කම්බන්සි හිටපු කෙනාට තමන්ගේ ප්‍රතිපත්ති වලින් තමන් දිනනවට වැඩියේ හිටපු කෙනා ෆේල් කියලා කැම්පේන් එකක් කරන්න පුළුවන් නේ. එතකොට තමන්ට වහගන්න පුළුවන් තමන්ගේ කරන්න යන වැඩ ටික හෝ තමන්ගේ තියෙන පෞරුෂයව තමන්ගේ තියෙන කතන්දරයේ වෙනුවට තමන් ලයිට් එක ගහනවා බලේ හිටපු කෙනා ෆේල් කියලා. ඒක ස්ට්‍රැටජි එකක්. ඒක පොලිටිකල් ස්ට්‍රැටජි එකක්. ඒ ස්ට්‍රැටජි එකේදී මේ ෆේල් කියලා කියන ફોකස් එක මේ ස්පොට්ලයිට් එක ගහන්න තිබුණා හරි වෙලාවේ පාවිච්චි කරා නම් මම හිතනවා මේක too early එහෙම කැම්පේන් එකක් කරන්න. එතකොට වෙන්නේ ඒ concepts එහෙම ලොකු කාලයක් පවත්වන්න බෑනේ. දෙවැනි එක තමයි මට හිතෙනවා මේ ෆේල් කියන වගේ එකක් ගත්තම in a campaign කැම්පේනබල් කරන්න එපා. කැම්පේනබල් කරනකොට ටිකක් පොඩි අමාරුවක් එනවා. මොකද මේ ඒක මේ ගණිතමයයිනේ.
ෆේල් කියන එක එක්සෑම් ෆේල් වගේනේ කොච්චර ෆේල්ද එතකොට අන්න එතන ප්‍රශ්නය එනවා නමුත් මම බය නැහැ කියන්නේ මම සතුටුයි එතුමා බලයට ගේන්න වැඩ කරපු එක ඒක ශ්‍රී ලංකාව අපේක්ෂා කරපු පරීක්ෂණයක් මම කියන්නේ මේ පරීක්ෂණය සාර්ථකයි දැන් වෙනකොට එතුමා එනකොට රට අපේක්ෂා කරා තාරුණ්‍ය අපේක්ෂා කරා අර සාම්ප්‍රදායික දේශපාලනඥයාගේ ඒ තිබුණු හැසිරීමට තිබුණු අකමැත්ත මම හිතනවා ඒක එතුමා ප්‍රායෝගිකව ඒක කරා එතුමා මේ සම්ප්‍රදාය වෙනස් කරා එතුමා සාම්ප්‍රදායික දේශපාලනඥයාගේ ඇඳුමේ පැළඳුමේ කතා බහේ සිට කොණ්ඩේ සිට ගෙදර සිට වාහන ටිකේ සිට සියල්ල වෙනස් කරා. දැන් තියෙන්නේ මිනිස්සුන්ට වෙනස් වෙන්න. මම හිතන්නේ. ඒ ඇඳුම පැළඳුම වෙනස් කිරීමේදීත් ඔබේ කැම්පේන් එක බලපෑවද? නෑ සමස්ත දර්ශනය තුළ ඒව වෙන්නේ. එතුමා ගිහිල්ලා රුවන්වැලි සෑයේ ඉදිරියේ ජාතිය ඇමතීමේ සිට සරල අපිටම ආවේනික ඇඳුමක් අඳින එක සහ ඒ විදියට ඉන්න එක තමයි ඒ සමස්ත වැඩේ ඇතුලේ තියෙන්නේ. මම විශ්වාස කරනවා මේක කවුරු කොහොම විවේචනය කරත් මේක කළ යුතුව තිබුණු පරීක්ෂණයක්. තවත් සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් ගෙනල්ලා ඒ සාම්ප්‍රදායික දේශපාලන වැඩේම කරන්න නැතුව අර විදිහටම වාහන දාගෙන පාරේ යන අර විදිහටම අනවශ්‍ය ගෞරවයක් මේ මවාගත්ත ගෞරවයක් දේශපාලනඥයා වටේ නිර්මාණය කරමින් තිබුණු ඒ විහිළු වැඩේ නවත්තන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේක තුල අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මේවා ලොකු ස්ටෙප්ස් රටකට. දැන් අර වැඩේ කරන්න බෑනේ ඊළඟට එන කෙනාටවත්. අර වගේ වාහන දාගෙන පාරේ යන්න බෑනේ දැන්. අර වගේ නාස්තිකාර වැඩ කරන්න බෑනි කාටවත් අනාගතයේදී. දැන් අපි ස්ටෑන්ඩඩ් එකක් සෙට් කරනවා. ඒතකොට මෙතනින් ඉදිරියට යන්න පුළුවන්. මම කියන්නේ මේ පුද්ගලානුබද්ධ වෙන්න ඕන කියලා. නමුත් මේ වගේ වැඩ වෙන්න ඕන සමාජය තුළ. මේ වගේ දරුණු වැඩ වෙන්න ඕන. මම කියන්නේ මේව මදි. එතකොට දැන් එතුමා වටා සිටින සාම්ප්‍රදායික දේශපාලන බලවේගය තාමත් ඇඩ්ජස්ට් වෙන්න උත්සාහ කරනවා මේ වැඩේටනේ. මොකද තාම ගැමියා සූදානම් නැහැ මේක මේ ගැමියා හිතන් ඉන්නේ ජනාධිපතිතුමා පමණයි වෙනස් වෙන්න ඕන කියලා. දේශපාලනය වෙනස් කරගත්තා. ඒක වුණා. හැබැයි අපි තාම අර සාම්ප්‍රදායික ඡන්දදායකයා ඇමතිවරයාගෙන් වරප්‍රසාද බලාපොරොත්තු වෙනවා. ඇමතිවරයාගෙන් නීති විරෝධී දේවල් බලාපොරොත්තු වෙනවා. ඇමතිවරයාගෙන් සිවිල් විරෝධී දේවල් බලාපොරොත්තු වෙනවා. මන්ත්‍රීවරයාගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේවත් වෙනස් වෙන්න ඕන. සමාජය වෙනස් වෙනවා කියන්නේ ඒකනේ. දැන් අපි කොච්චර මේක ප්‍රසිද්ධියේ මෙහෙම කතා කරත් පුද්ගලිකව වෙනම ගත්තම අපි වෙනස් වුණාද? අපේ රටේ අපි මොනවද දැන් එදා කරපු දේවල් නොකර ඉන්නේ මොනවද? අපි ඊට වැඩිය පරිසරයට ආදරය කරනවද? අපි ඊට වැඩිය සිවික් කොන්ෂස්ද? අපි කුණු දානකොට අපි ඊට වැඩිය පරිස්සම්ද? අපි පාරේ යනකොට ලේන් එකේ යනවද? අපි මොනවද එතුමා ආවා කියලා නොකර ඉන්නේ දැන් කලින් කරපුවා අපි වෙනස් වෙච්ච එක තැනක් කියන්නේ අපි කිසි දෙයක් වෙනස් වෙලා නැහැ අපි කියනවා අනිත් අය වෙනස් වෙන්න ඕන කියලා සමාජ මාධ්‍ය භාවිතාව බලන්න දැන් අපි බලාපොරොත්තු විපක්ෂය වෙනස් වුණාද පක්ෂය පැත්තකින් තියමු විපක්ෂය වෙනස් වුණාද සටන් පාට වෙනස් වුණාද භාවිතය වෙනස් වුණාද? පාර්ලිමේන්තුවේ හැසිරීම වෙනස් වුණාද? නැහැ. එතුමා වෙනස් වෙලා තියෙනවා. ඒකන සතුටු වෙනවා. ඔබ මේ ව්‍යාපාරිකයෙක් නිසා මම මේ ප්‍රශ්නය අහන්නේ. ලංකාවේ ඩොලර් බිලියනපතියන් ඉන්නවද? ඔබතුමා දැනුවත්ද? ඩොලර් බිලියන්. ඩොලර් කියන්නේ 200යි බිලියන් 200යි. බිලියන් 200 පති ඉන්නවනේ. ඉන්නවා. සාමාන්‍යයෙන් දැන් ලංකාවේ වගේ ඩොලර් බිලියනපතියෙක් හිතන විදිහයි. ඒක ඇමරිකාව වගේ රටකට ගියොත් ඒ රටේ ඉන්න ඩොලර් බිලියනපතියෙක් හිතන විදිහයි. තින්කින් එකේ පැටර්න් එකේ වෙනසක් තියෙනවද? තියෙනවා. තියෙනවා කියන්නේ දැන් අපේ සමාජය තුළ අපේ බිලියන් එකෙන් ඒ බිලියන් ජීවිතය ගත කරන්න බෑ. මම කියන්නේ භෞතික ලෝකේ හේතු ගොඩක් තියෙනවා. අපි පොඩි රටක්
අපි එකිනෙකා කැමති වුණත් අකමැති වුණත් ළඟ ළඟ බැඳිලා ඉන්නවා. ක්ලෝස්ලි නිටඩ් කියන්නේ. ඇත්තටම ලංකාවේ ඕන කෙනෙක් හම්බ වුණොත් විනාඩි 5කින් අපි සම්බන්ධය හොයාගන්නවනේ. කොහෙද හම්බුණත් ලෝකේ. අහනවා ගම කොහෙද කියලා අහනවා, ඉස්කෝලේ මොකද්ද කියලා අහනවා, අහවලා අඳුරනවද කියලා අහනවා. වා මේ අහවලා කියලා. එතකොට අර ආඩ්‍ය අර මුදල් වියදම් කළ ජීවත් වෙන ඒ සංකල්පය මේ සංස්කෘතිය තුළ අගය කරෙන්නෙත් නැහැ. එහෙම ජීවත් වෙන්නත් බෑනේ. දැන් මොකද්ද බිලියන කෙනෙක් ඇමරිකාවේ ඉන්න බිලියන කෙනෙකුට පුළුවන් ලොකු යොට් එකක් අරගෙන නැවක් අරගෙන නේ තවත් රටකට ගිහිල්ලා දූපතකට ගිහිල්ලා ඉන්න. අපේ සංස්කෘතිය තුළ එහෙම එකක් කරන්න බෑ. එහෙම අවශ්‍යත් නැහැ. දැන් ඇත්තටම මම බොහොම සතුටුයි ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ ගේ පෞද්ගලිකව මම දන්න ව්‍යාපාරිකයෝ සමාජය දකින්නට වැඩියේ මේ වැලියුස් වලට මේ රටේ මේවට සෙන්සිටිව් සංවේදී ඒගොල්ල. එතකොට ඒක හොඳ ලක්ෂණයක්. ඒක තමයි අපේ සංස්කෘතිය කියන්නේ. ඒගොල්ලෝ එහෙම සල්ලි හම්බුන පළියට අර මිලියන් පති ජීවිත ගත කරන්නේ නැහැ. ගොඩක් අය සරල මිනිස්සු. එතකොට ඒගොල්ල දැන් ඇත්තටම මේ සාමාන්‍ය සමාජයේ දන්නේ නැත්තේ ඇයි මේ ව්‍යවසායකයෝ සල්ලි හම්බ කරන්න කියලා. ඔච්චර සල්ලි ඕනද? මොකටද ඔච්චර සල්ලි? මොකටද ඔච්චර සල්ලි වගේ යන්නේ? ඒක හරියට මං අහුවොත් මොකටද ඔච්චර ෆිල්ම් බලන්නේ? නේ? එතකොට දැන් සල්ලි හම්බ කරන කෙනෙක්ගෙන් මම නම් ඇත්තට මෙහෙම හම්බ කරන්නේ නැහැ. නමුත් හම්බ කරන කෙනෙක් ඒක තමයි ඒකේ විනෝදය. ඒ නම්බරවල තියෙන ඒක හම්බ කරන්න දරන එතකොට අලුතෙන් අදහස් පැෂන් එක. ඒක පැෂන් එකක්. ඒක තමයි ව්‍යවසායකයා කියන්නේ. එතකොට එක එක්කෙනාගේ එක සින්දු කියන්න පුළුවන් අය ඉන්නවා, චිත්‍ර අඳින්න පුළුවන් කියන අය ඉන්නවා, පොල් ගස් නගින්න පුළුවන් අය ඉන්නවා. එක එක්කෙනා එක ඒවා කරනවා. එතකොට කාගෙන් හරි ඇහුවොත් ඇයි ඔච්චර පොල් ගස් නගින්නේ? මම ඇත්තටම තහල් තිනවා එහෙනම් පොල් ගස් නගින කෙනෙක්ගේ. එයා කියලා තිනවා මේ සර්ට තියනවාද මට තියෙන මේ විනෝදේ මම මේ උඩට ගිහිල්ලා ඒක නා හිතන විදිය. කියන්නේ ඔබේ වචනිකොත් ඒක තමයි යාගේ ආතල් එක. ඒක තමයි යාගේ ආතල් එක. දැන් යාට කියන්න බෑනේ ඇයි ඔයා පොල් ගස් නගින්නේ පොල් ගහ යට ඉඳන් පොල් එලි ගහන්න තිබුණා කියලා. නේ? ඒක සමහර කියන්නේ නෑ නේ යට වෙන රැකියාවක් කරන්නම නැති නිසා කරනවා කියලා. එහෙමම නෙමෙයි. දැන් සමහර දේවල් කරන්නේ තමන්ගේ ආතල් එකට. ඉතින් බිලියනේවරුත් ලොකු මහන්සියක් ගන්න ඕන. නිකම්ම බිලියන කෙනෙක් වෙන්න බෑනේ. ඔබේ බිලියන පතියන් අතර ඉන්නවද ලංකාවේ? නෑ මම පෞද්ගලිකව ඇත්තටම අකමැතිම ප්‍රශ්නයක්. ඕක ඒකට විවිධ විග්‍රහ තියෙනවා. ඕක බලන විදිහත් තියෙනවා විවිධ විදිහකට. ඕක ගණනය කරනත් විදි තියෙනවා. නමුත් මට එහෙම මං මේ අපේක්ෂාවත් කරන්නේ කවුරුත් එහෙම මං ගැන හිතයිවත් කියලා. ඒක නිසා ඒක අදාළම නෑ මට. ඔබේ යටතේ සේවකයන් කී දෙනෙක් ඉන්නවද මේනකොට? 4550ක් විතර. දැන් බොහොමත් ස්තුතිවන්ත වෙනවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට සහභාගී වුණාට වැඩසටහන අවසන් කරන්න කලින් දැන් අපි දැක්ක ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරිකයෙක් ඇමරිකාවේ ජනාධිපති වෙනවා. ඔබ විශ්වාස කරනවද ලංකාවේ ව්‍යාපාරිකයෙක්ට කවදා හරි රටේ ජනාධිපති වෙන්න ඉඩකඩ තිබෙනවාද? ව්‍යාපාරිකයෙකුට නෙමෙයි. අපි මේ ගමන සංස්කෘතිය හරියට ඇඩ්ජස්ට් කරගත්තොත් ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි ඒ සඳහා මේ නොබියව පර්යේෂණ වලට මේ සමාජය යොමු කළ යුතුයි. ඒ බිහි වෙන පළවෙනි ව්‍යාපාරික ජනාධිපතිවරයා දිලිත් ජයවීරද? නෑ මම පෞද්ගලිකව නම් හිතනවා මේ දේශපාලන කාලයක් තිස්සේ මුල් බැසගෙන තියෙන මේ දේශපාලන භාවිතය හා සම්ප්‍රදාය තුල මට රෝල් එකක් නැහැ. මං වගේ කෙනෙකුට රෝල් එකක් නැහැ. දැන් මේ පහුගිය කාලේ රාවයක් ගියානේ ඔබ දේශපාලනට එන්න සූදානමක් තියෙනවා කියලා. ඒකත් අර හරියට අර තවත් කමෙන්ට්ස් වගේ තමයි මේ මගේ කිසිම සූදානමක් තිබුණේ නැහැ දේශපාලනට එන්න. මම හොඳට දේශපාලනය කරපු කෙනෙක් මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ මේ දේශපාලනට එන්න. හැබැයි මේ දේශපාලනය කියන එකට පුළුල් අර්ථයෙන් ගත්තොත් මම කැමති නැහැ ව්‍යාපාරිකයෙක් හැටියට මේකෙන් පලා යන්න. ඒක එහෙම කිව්වොත් හරි. මම නමුත් මේ සාම්ප්‍රදායික දේශපාලනයේ දෙන්න මේ දැන් පවතින දේශපාලනයේ දෙන්න
මගේ කිසිම සූදානමක් නැහැ. හැබැයි අර ව්‍යතිරේකයට යටත්ව මම කිසිසේත්ම බයත් නැහැ. මගේ ව්‍යාපාර නිසා හෝ වෙනත් හේතුන් නිසා මේ සමාජයේ යථාර්ථයෙන් පලා ගිහිල්ලා දේශපාලනය අපේ වැඩක් නෙමෙයි. ඒක ඕන කෙනෙකුට කරගන්න දෙන්න කියලා පැත්තකට වෙන්නත් සූදානම් නැහැ. මම සක්‍රියව මම විශ්වාස කරන දර්ශනය තුළ නිවැරදි දිශානතියකට රට යොමු කරන්න මට පුළුවන් කාර්යභාරය මම කරනවා. ඒක කවුරු හරි හිතනවා නම් ඒක මේ දෙරණින් කරනවා කියලා ඒක බොහොම වැරදි. එච්චර දෙරණ වගේ පොඩි තැනකට ඒක පටු කරන්න මම සූදානම් නැහැ. ඒක ඊට වැඩි මහා ව්‍යාපාරයක් ඇතුලේ මට පුළුවන් හැමදේම මම කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ලංකාවේ විශාලතම ඔන්ලයින් කැමරා ස්ටෝ එක කැමරා LK විදින් ගෙදර ඉන්න ඔයාට දැන් ඔයා කැමතිම කැමර එක ඔන්ලයින් ගිහිල්ලා තෝරලා ගෙදරටම ෆ්‍රී ඩිලිවර් කරන්න සූදානම්. ක්‍රෙඩිට් කාඩ් වලින් ටික ටික ගෙවන්නත් පුළුවන්. ප්‍රොඩක්ට්ස් 5000කට වඩා. ලෝකේ ජනප්‍රියම කැමරා සන්නාම එකම තැනකින් මිලදී ගන්න. ඔයා දැම්ම යන්න cameralk.com එකට. ලබා ගන්නත් දැනගන්න ඕනේ. ඉතින් හෙළිදරව්ව වැඩසටහනට TV back to school. ඔන්ට්‍රාකගනින්තු ස්වාස Social media වල. නෑ අපි මේ ලෝකල් සිස්ටම් face to face වැඩසටහනක්.